නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. අද අපි සාකච්ඡා කරන්නට යන්නේ එදා සාකච්ඡා කරපු පාඩමේ අවසාන කොටස, ඉතිරි කොටස. එදා පටන් ගත්තේ ලක්ෂණ රූප කියන එක. ලක්ෂණ රූප. ඒකෙන් අපි ಜಾති රූපය කියන එක ආචේ උපචේ සන්තත කියන කොටස් තුනකට කඩලා කතා කරා. ඒක කර්මජ ලක්ෂණ රූප ගැන පොදුවේ විස්තරයක් කරා. ඒවා පරමාර්ථ ධර්ම නොවන්නේයි කියලා. ඊට පස්සේ අනිෂ්පන්න රූප වන්නේයි කියලා. ඊට අමතරව ಜಾති රූපය කර්මජ ಜಾති රූප සම්බන්ධයෙන් ගබ්බසෙය්‍යක සහ අවශේෂ, ඒ කියන්නේ සංසේදජ උපපාතික කියන සත්ත්වනිකායන් යටතේ කතා කරන්න ඉන්නවා. අද දවසේ ඉතිරිලා තියෙන කියන්නේ කර්මජ රූපවල ಜಾති රූපේ කතා කරලා ඉවරයි. දැන් තියෙන්නේ චිත්තජ, ඍතුජ සහ ආහාරජ රූපවල ಜಾති රූපේ කතා කිරීම. ඊට අමතරව ජරතා, අනිච්චතා කියන රූප දෙක සම්බන්ධයෙන් කෙටි විස්තරයක් කරනවා. මොකද ඒවා අපිට අමුතුවෙන් සන්තති වශයෙන් නානා රූප වශයෙන් විස්තර කරන්න දෙයක් නැහැ. ඕනම රූපයක ක්ෂණ වශයෙන් තියෙනා වූ දිරීම සහ බිඳීම තමයි ජරතා, අනිච්චතා කියලා තියෙන්නේ. ಜಾති රූපේ තමයි නානා ක්‍රම වලට විස්තර කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අනිත් දවසෙත් මේ ಜಾති රූප, මේ ලක්ෂණ රූප කියන මාතෘකාව තව ඉදිරියට යනවා. දැන් අපි සාකච්ඡා කරන්නේ චිත්තජ, ඍතුජ, ආහාරජ රූපවල ಜಾති රූපය. හරිනේ. ඒ රූපවල ಜಾති රූපය. ඊට පස්සේ ජරතා, අනිච්චතා කියන රූප. මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡාව ගන්න යනවා. එතකොට චිත්තජ රූප කියලා කිව්වම චිත්තජ රූප ප්‍රධාන කියලා කියන්නේ සිත නිසා හට ගන්නා වූ රූප කියන එකයි. චිත්තජ රූපවල කොහොමද ಜಾති රූපේ දක්වන්නේ? because ಜಾති රූපේ අපිට තියෙන අවස්ථා තුනකින් නේද? මොනවද ಜಾති රූපේ අවස්ථා තුන? අවස්ථා තුන තමයි ආචය උපචය කියන දෙක එකට තියෙනවා. අපි මුල්ම ආරම්භය වෘද්ධි වශයෙන්, බුද්ධි වශයෙන් උපචය, බිඳි වෘද්ධියෙන් පස්සේ ඉපදීම වශයෙන් සන්තති. මේ තමයි ಜಾති රූපේ අවස්ථා තුන. එතකොට අපි කර්මජ වලදී ආචේ උපචේ සන්තති කියන තුන ගත්තාම ආචේ උපචේ කියන මුල් අවස්ථාවකේ පළවෙනිම කාර්යම රූප වල හට ගැනීම. එතකොට මුල්ම කර්මජ රූප සියලු සන්තති එකම සන්තතියක් ලෙස ගන්නට කිව්වා. ප්‍රතිසන්දි අවස්ථාවේ පහළ වීම තමයි ආචේ උපචේ කිව්වේ. ඊට පස්සේ කර්මජ සන්තති පරිපූර්ණ වෙනකම් නේද? පරිපූර්ණ ලෙස පහළ වෙනකම් පහළ වෙන සියලු කර්මජ රූප වල ඉපැත්ම උපචේ ලෙස ගන්නට කිව්වා. පරිපූර්ණ වුණාට පස්සේ පහළ වෙන කර්මජ රූප වල ඉපැත්ම සන්තතිය ලෙස ගන්නට කිව්වා. ඉතින් මේ විදිහට ගත්තම අපිට දැන් චිත්තජ, ඍතුජ, ආහාරජ කියන ඒවලත් මේ කියන ලක්ෂණ තුනෙන් අපිට දකින්නට පුළුවන්. චිත්තජ රූපවල ආචේ උපචය සන්තති කියනවා දකින්නට ඒ ගැන සාමාන්‍ය විස්තර ගොඩක් අඩුයි. මේවා ගැන විස්තර දක්වා තියෙන පොත් අඩුයි. පරමත දීපණියේ මේ ගැන විස්තරයක් ඉදිරිපත් කරන ඉතා කෙටියෙන්. ಜಾති රූපේ, චිත්තජ රූප, ඒකේ තියෙන ක්‍රමය අනුව තමයි මම මේක සකස් කරලා තියෙන්නේ. චිත්තජ රූපවල ಜಾති රූපේ දක්වන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කායික ක්‍රියාවල සහ මානසික ක්‍රියා වශයෙන්. එතකොට කායික ක්‍රියාවල ආචේ උපචේ සන්තතියත්, වාචසික ක්‍රියාවල ආචේ උපචේ සන්තතියක් දක්වන්න පුළුවන්. කායික ක්‍රියා ගත්තම උන්වහන්සේ දීලා තියෙනවා කායිකව ක්‍රියා, ඉරියව් පැවැත්වීම සහ හුස්ම ගැනීම කියන මේවල අපිට මේක දකින්නට පුළුවන්. වාචසික ක්‍රියාවලදී අක්ෂර උච්චාරණය කිරීම කියන එක. එතකොට අපි දැන් ගත්තොත් එහෙම කායික ක්‍රියාවක් සිද්ධ කරනකොට අපි මේක අවස්ථා කිහිපයක කතා කරලා තියෙනවා. මොනවා හරි කායික ක්‍රියාවක් සිද්ධ කරනකොට අපි හිතමු මේ අත මෙතන එක අපිට මෙතනට ගේන්නට ඕනේ. මේක මෙතනට එන එක තමයි අවසාන ප්‍රතිඵලය. එතකොට මේකෙදි ඒ චේතනාව, සිත මෙතන හට ගන්නවා. සිත හට ගැනීම නිසා මේ හරිය හට ගන්නවා චිත්තජ රූප ටික. මේ ප්‍රදේශයේ චිත්ත කිරිය වායු ධාතුවක් හට ගන්නවා.
ඒ චිත්තක්‍රිය වායු ධාතුවෙන් තමයි මේ පැත්තට ඒ චිත්තක්‍රිය වායු ධාතුව ඒ අදාළ පැත්තට නියාමනය කරන්නේ කවුරු විසින්ද? කාය විඤ්ඤාතිය විසින්. අදාළ ප්‍රදේශයට අදාළ පැත්තට මේ චිත්තක්‍රිය වායු ධාතුව වල තියෙනවා විඤ්ඤාති රූපයක්. ඒ නිසා ඒක ඒ පැත්තට තල්ලුව දෙනවා. එතකොට අපි දන්නවා මේ චිත්තක්‍රිය වායු ධාතුර එක වීතියකින් මේක සිද්ධ කරන්නට හැකියාවක් නැහැ. එහෙම වුණොත් එහෙම ප්‍රායෝගිකව අපිට හිතන්න වෙනවා. එහෙම වුණොත් එමේ තා වේගයෙන් අපිට ක්‍රියා සිද්ධ කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා චිත්ත වීති ගානකින් තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? චිත්තක්‍රිය වායු ධාතු නැවත නැවත හට ගැනීම තුළ යම් බලයක් මෙතන ගැබ් වෙනවා. අත එසවීමට හැකියාව සුදුසු පරිද්දෙන්. විශේෂයෙන් ඍතු රූප වලත් හැකියාව තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඒ කොච්චර හිතේ දුනත් ඒ සුදුසු පරිදි ඍතු රූප සකස් වෙලා තිබුණ නැත්නම් සුදුසු පරිදි මාංශ පේශීන් සකස් වෙලා තිබුණ නැත්නම් මේක ඔසවන්නට හැකියාවක් නැහැ. විශේෂයෙන් අංශභාග පුද්ගලයාට මොනවත් කරගන්න බැරි වෙන්නේ මේ නිසා. අපි වගේ දීර්ඝව කතා කරා. එතකොට මේ චිත්තක්‍රිය වායු ධාතු රැස් වෙලා බලය ගැබ්ුණාට පස්සේ මෙන්න මේ පැත්තට මේක ගමන් කරන්නට පටන් ගන්නවා. මෙතනදී අපි දන්නවා මේ ගැබ්ුණාට පස්සේ අවශ්‍ය බලය රැස් වුණාට පස්සෙත් අවසාන වීතියෙහි ඒ අදාළ බලය රැස් වෙන අවසාන වීතියෙහි 7 වෙනි ජවනයෙන් තමයි එහාට ඒක තල්ලු වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයකට මේ හරිය හටගත්තා නම් වායු ධාතු ටික මේ වායු ධාතු ඊළඟට හටගන්න වායු ධාතුව 7 වෙනි ජවනය නිසා හටගන්න වායු ධාතුව මෙතනින් හටගන්නේ. ටිකක් එහාට වෙලා හටගන්නේ 7 වෙනි ජවනය නිසා. ජවන 6කින්ම හටගන්න එකම තැන ටිකක් එහාට වෙන්න හටගන්නේ 7 වෙනි ජවනය නිසා. එතකොට ඒ අදාළ බලය දැන් මෙතනදී අපිට මෙයා වෙනවා මුලින්ම ඒ සඳහා සිත පහළ වෙනවා. මුලින්ම අත එසවීම සිත පහළ වෙනකොටම චිත්තක්‍රිය වායු ධාතු ටිකක් හට ගන්නවා. ඒකෙන් ඒ ක්‍රියාව සිද්ධ කරන්න සමර්ථ වන්නේ. නැවත නැවත එතන සිත් පහළ වෙනකොට චිත්තක්‍රිය වායු ධාතු නැවත නැවත පහළ වෙනවා. ඒ බලය වර්ධනය කිරීම වශයෙන්. ඒතර මුල්ම පහළ වීම ආචේ හෝ උපචේ වෙනවා. ඒක වර්ධනය වෙවි බලය වර්ධනය වෙවි පහළ වෙන අවස්ථාවේදී පහළ වෙන චිත්ත රූප වල පහළ වීම උපචේ ලෙස හඳුන්වනවා. ඊළඟට ඒ බලය පරිපූර්ණ වුණාට පස්සේ මෙතනින් එහාට පහළ වීමත් පොඩ්ඩක් ඉරියව්වක් එහාට වෙලා මොහොතක් සුළු අවකාශයක් ඇහෙන් පහළ වෙන අවස්ථාවේ ඒ රූප වල පහළ වීමත් උපචේ ගණයටමයි ආයුත්තේ. මොකද වර්ධනයේ පරිපූර්ණ අවස්ථාවත් අපි සලකන්නේ උපචේ අවස්ථාවක් ලෙස. ඊළඟ මූවමන්ට් එක ඊටත් එහායින් යන්නට කලින් මෙතන චිත්තද රූප නැවත නැවත පහළ වීමක් සිද්ධ වෙනවා. එසේ පහළ වීම සන්තතිය ලෙස සැලකිය යුතුයි. එතකොට ඒ නිසා මේ ඊටාම සියුම් තැනක් මේ කතා කරන්නේ යම්කිසි ඉරියව්වක් වෙනස් කරන්නට යනකොට ඉස්සල්ලාම ඒ මුල් සිතවිල්ල නිසා චිත්තක්‍රිය වායු ධාතු ටිකක් මුලින්ම හට ගන්නවා. ඒ හට ගැනීම උපචය හෝ ආචය බලය ඒ අදාළ බලයේ රැස් වෙනකන් නැවත නැවත එතන චිත්ත රූප පහළ වෙනවා. ඒ පහළ වීම උපචය ලෙස හඳුන්වනවා. ඊළඟට ඒක මස්තක ප්‍රාප්තියට ඒ අදාළ ප්‍රමාණයටපත් වුණාම මොහොතක් සුළු ප්‍රමාණයක් එහැයින් චිත්ත රූප ටිකක් පහළ වෙනවා. ඒ පහළ වෙන චිත්ත රූප වල ඉපදීමටත් උපචය කියලා කියනවා. ඊට පස්සේ එතන නැවත චිත්ත රූප නැවත නැවත පහළ වෙනවා. ඊට එහා එකට යන්නට කලින්. එතකොට මේ පහළ වීමට කියනවා සන්තතිය කියලා. මේ විදිහට තමයි අපිට මුල්ම පහළ වීම, පසුපසු පහළ වීම, ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම මුලින්ම ටිකක් පහළ වෙනවා. ඊට පස්සේ ගොඩාක් ඒ තැනම ගොඩාක් චිත්තද රූප පහළ වෙලා මේ නිකන් කාලය අනුව ගත්තොත් එහෙම ඊට පස්සේ පොඩ්ඩක් මේ ටික මෙහෙම තියනකොට මෙහයිනුත් ටිකක් පහළ වෙනවා. හරිනේ. එතකොට මේ සියල්ලම උපචේ සංඛ්‍යාවට යන්නේ. මේ දෙකම මේකත් උපචේ වර්ධනය වීම පහළ වීම මේ වර්ධනයේ මස්තක ප්‍රාප්තියත් උපචේ. මේකට කියනවා ආචය හෝ උපචේ. ඊළඟට මෙම ස්ථානයේහි නැවත නැවත පහළ වෙනවා. තවත් ඉදිරියට යන්න කලින් ඒ පහළ වීමට අපි කියනවා සන්තතිය කියලා. සන්තතිය. මේ තරම් දීර්ඝව විස්තර කරලා නැහැ පොතේ. ඒකේ තියෙන්නේ ඉරියාපත වශයෙන්, හුස්ම ගැනීම වශයෙන්, අක්ෂර උත්තර වීම මතේ මේක තේරුම් ගත යුතුයි කියලා. මේ විදිහට තමයි අපි ඒක විස්තර කරන්නට හිතන්නේ. ඒ නිසා මේ විදිහට එක ඉරියව්වක් සම්බන්ධයෙන් මේක ගන්නට පුළුවන්. හුස්ම ගැනීමෙත් මේ විදිහටම ඒක තේරුම් ගන්නට ඕනේ. හුස්ම ඉහළ පහළ යෑම නැත්නම් එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම මේක පිම්බීම හැකිලිම කියන්නේ. ඊළඟට මේකේ තව ක්‍රමයකට විස්තර කරන්න පුළුවන් බව මට පෞද්ගලිකව පේනවා. ඒ විදර්ශනා ණය ක්‍රමයට ආවට පස්සේ විදර්ශනා ණය ක්‍රමයේදී අපි හිතමුකෝ මෙතන කකුලක් තිබිලා මේ කකුල ඔසවලා ඉදිරියට ගෙනහිල්ලා
තබනවා. මේ තමයි කියන්නේ කකුල එසවිලා ගිහිල්ලා තැබෙනවා මෙතන. මේ සිද්ධ වෙන ක්‍රියාවලියේදී කකුලක් ඔසවලා ගිහිල්ලා එළියට ඉස්සරහින් තබනකොට එක කකුලක් ගැන අපි හිතුවා. ඒ පියවරේදී ඒකේ මුලින්ම ඒ සඳහා පහළ වෙනවා චිත්තද රූප ටිකක්. ඒ වල පහළ වීම ආචේ හෝ උපචේ. ඊළඟට එය මුලින් පහළ වීම ආචේ හෝ උපචේ. ඊළඟට මේ මාර්ගයේ පුරාවටම චිත්තද රූප පහළ වෙනවා. මේ කකුල යනකම් ගිහිල්ලා මෙතන රැඳෙනවා. මේ සම්පූර්ණ ගමනේ පහළ වෙන චිත්තද රූප වල පහළ වීමට අපිට උපචේ කියන්න පුළුවන්. ඒ වගේ ඉපදීමට. ඊළඟට ඒ කකුල නැවත ඔසවනකම් මෙතන චිත්තද රූප පහළ වෙනවා. මේ කකුල සම්බන්ධයෙන් අනිත් කකුල ඔසවනකම්. එසේ පැවතීම පහළ වෙනකොට ඒකට අපිට සන්තතිය කියලා කියනවා. ඒ වල පහළ වීමට සන්තතිය කියලා කියන්න පුළුවන්. මේක තව ණය ක්‍රමයකින් අපි තේරුම් ගැනීමක්. සාමාන්‍යයෙන් ඔය විදර්ශනා ණය ක්‍රමයේදී අපි ඊටාම සියුම් තැනට යන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි ඉරියව්වක් 6ට කඩලා නේ උපරිම වශයෙන් කඩන්නේ ඉරියව්ව 6ට. ඊට එහා අපි තවත් කඩන්නේ නැහැ. කැඩුවට ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය දිලා තියෙන්නේ සියුම් තැන එතන. මොකද ඒක යෝගියාට පහසු සඳහා. ඒ නිසා එක ඉරියව්වක් වුණත් අපිට කඩා ගන්නට පුළුවන්. එක ඉරියව්වක් කඩනකොට අපිට මේ වගේ අවස්ථාවක් පෙන්වන්න කරන්නට පුළුවන්. දැන් හුස්ම ගැනීමක් වගේ එකක් සිද්ධ කරනකොට ආස්වාසයේ ආරම්භ වෙනකොට පහළ වෙන චිත්තද රූප ඊට පස්සේ මුළු ඒ ආස්වාසයේ සම්පූර්ණ වෙනකම් පහළ වෙන චිත්තද රූප පහළ වුණාට පස්සේ ටික වෙලාවක් චිත්තද රූප පහළ වෙලා නැවත ආපහු එනවා. එතකොට ඒ අතරමැද තියෙන කොටසට අපිට කියන්න පුළුවන් උපචය සන්තතිය කියලා. මේ හැබැයි සියුම් ක්‍රමයෙන් ගත්තා මේක අර විදිහට ක්‍රමානුකූලව විස්තර කරගන්නට ඕනේ. ඒ නිසා මේ ඒක පරමත දීපනේ දක්වලා නැහැ කොහොමද මේක තේරුම් ගන්න කියලා. ඒක අනුදීපනේ තමයි ඒක විස්තර කරන්නේ. පරමත දීපනේ දක්වන්නේ චිත්තජ ඍතුජ ආහාරජ වලටත් තේරුම් ගත යුතුයි කියන එක. ඒකෙදි උපමා දීලා තියෙනවා හුස්ම ගැනීම, කායික ඉරියව් පැවැත්වීම, අක්ෂර ඉපරිවීම ආදීදී චිත්තද රූප වල පැවැත්මෙන් තේරුම් ගන්නට කියලා. ඒක අපි සාමාන්‍යයෙන් අපිට තියෙන දැනුමෙන් තමයි මෙහෙම විස්තර කරගන්නේ. ඊට පස්සේ වාචසික ක්‍රියා සිදු කරන අවස්ථාවලදීත් මේ විදිහෙම සිද්ධියක් සිද්ධ වෙනවා. එතනදී උන්වහන්සේ දීලා තියෙන උපමාවකට එක අකුරක් කියන එක අක්ෂර වශයෙන්. අක්ෂරයක් උච්චාරණය කරන්නට ඕනේ අපි වචනයක් කතා කරනකොට. අක්ෂර උච්චාරණය කිරීමෙන් තමයි වචන වලට එන්නේ. ඒක අපි හිතමුකෝ දයන්න කියන අක්ෂරය උච්චාරණය කරනවා කියලා. දයන්න කියන අක්ෂරය උච්චාරණය කරනකොට ඒ දවස කියන වචනේ උච්චාරණය කරනවා දයන්න උච්චාරණය වෙනවා. ඒක අක්ෂරයක් උච්චාරණය වෙන්නට ශබ්ද බොහෝ ගාණක් පහළ විය යුතුයි අභිධර්මයේ හැටියට. ඉතින් එතකොට අපි දන්නවා මෙතනදී ක්‍රියාකාරකම් දෙකක් සිද්ධ වෙනවා. කායික ක්‍රියාකාරකමක් සිද්ධ වෙනවා කට හැසිරවීම වශයෙන්. ඒ වගේම වාචසික වශයෙන් ශබ්දය පහළ වීමක් සිද්ධ වෙනවා. එතකොට ඒක එක මතයක් තමයි මේ කායික ක්‍රියාකාරකම් සියල්ලක්ම සිද්ධ කරන්නේ කාය විඤ්ඤාතිය තුලින්. ශබ්දේ නියාමනය සිද්ධ කරන්නේ වචී විඤ්ඤාතිය තුලින්. තව එකක් තමයි ඒ කායික ඝට්ටනේ නියාමනය කරන්නේ වචී විඤ්ඤාතිය තුලින් කියන එක. එතකොට අපි කායික ක්‍රියාවන් වලට කාය විඤ්ඤාතියත් ශබ්දේ නියාමනයට වචී විඤ්ඤාතියට දුන්නොත් එතනදී කායික ක්‍රියාකාරකම් සියල්ලම කාය විඤ්ඤාතිය තුලින් නියාමනය වෙනවා. වචී ద్వාරය ගැන කතා කරන නිසා ශබ්ද රූපේ සම්බන්ධයෙන් විතරක් අපි අවධානය දෙමු. එතකොට අර විදිහේ ඝට්ටනයක් සිද්ධ වුණත් ශබ්ද රූප බොහෝ ගණනක් පහළ විය යුතුයි. ශබ්ද රූප බොහෝ ගණනක් පහළ විය යුතුයි එක අක්ෂරයක් උච්චාරණය කිරීම සඳහා. එතකොට මේ අක්ෂරය උච්චාරණය කරන්න පටන් ගන්නකොට මුලින්ම පහළ වෙන ශබ්දයේ සහිත චිත්තද රූප වල මුල්ම ශබ්දයේ සහිත චිත්ත රූප වල පහළ වීමට කියනවා ආචේ හෝ උපචේ කියලා. ඊළඟට මේ පරිභ්‍යත්‍ය අක්ෂරයක් පරිපූර්ණ අක්ෂරයක් බවට පත් වෙන්නට බොහෝ ශබ්දයේ සහිත චිත්තද රූප පහළ විය යුතුයි. ඒ වල පහළ වීමට කියනවා උපචේ කියලා. එතනදී පරිපූර්ණ අක්ෂරයක් ලෙස පරිපූර්ණ අක්ෂරයක් වීමට අවශ්‍ය ශබ්දය පහළ වෙන එකත් උපචේ ලෙසයි සැලකිය යුත්තේ. ඊට පස්සේ පරිපූර්ණ අක්ෂරයක් වුණත් තවත් හොඳට අසන්නාට පැහැදිලි වීම සඳහා නිර්වුල් වී කියන්නේ හොඳට උච්චාරණය වෙන්නට අපි ඒ අකුරක් වුණත් ඉතා සුළු මොහොතක් ටිකක් අදිනවා. මාත්‍රාවක් අදිනවා කියලා තියෙනවා. ආ කියන එකට ආ කියලා අපි කියන්නේ. එතන පොඩි ඇදීමක්. ඒක වැඩිපුර ශබ්ද රූප ටිකක් හට ගන්නවා. දීර්ඝ අක්ෂරයක් කියනනම් ගොඩක් වෙලා අපි අදිනවා. ඒතර ඒ අක්ෂරය සම්පූර්ණ වෙන්න ටිකක් පහු වෙලා. නමුත් ඒ අක්ෂරය සම්පූර්ණ වුණත් ඒක පරිභ්‍යත්ත වෙන්න හොඳින් බලන්න අපි යම් ඉතා සුළු මොහොතක් තව පුරා වැඩිපුර සද්දයක් උච්චාරණය කරනවා. ඒක අදිනවා අපි ඒ શબ્දය. එතකොට පරිපූර්ණ අක්ෂරය දක්වා පහළ වෙන මුල් අවස්ථාවේ ඉඳන් අක්ෂරය පරිපූර්ණ වෙනකම් පහළ වෙන ශබ්ද රූපයන්ගේ ඉපදීම උපචය.
පරිපූර්ණ වුණාට පස්සේ සුළු මොහොතක් අපි වැඩිපුර සද්දේ උච්චාරණය කරනකොට ඒ උච්චාරණය කරන ශබ්දවල ඒ ශබ්දති සහිත චිත්තජ රූපවල ඉපැත්ම සන්තතියේ සැලකිය යුතුයි. ඒතර මේ විදිහට තමයි අක්ෂරයක් ගන්න අපිට මේක හොයන්නට පුළුවන්. ඉතින් මේක විදර්ශනාවට ගන්නකොට ටිකක් අමාරුයි. මොකද හිත assume වෙන්නට ඕනේ, හොඳ මානසිකාරයක් යන්නට ඕනේ. ඒක ඒ වෙලාවේ කරන්නට අවශ්‍ය නැහැ. එහෙම කරන්නට බෑ කෙනෙක්ට. ඒ වෙලාවේ මේවල විදර්ශනාව කරනවා කියන එක. ඉතින් අර වගේ වෙලාවක අපිට හොඳට මේ හොඳ සිහියෙන් ඉඳලා හොඳ සමාධිමත් සිතකින් මේ විදිහට මේක තේරුම් ගන්නට පුළුවන්. උපචය සන්තති උපචය සන්තති කියන දේ. ආචේ උපචය සන්තති කියන ඒවා. ඉපැත්ම අලුතෙන් පහළ වීම. ඉතින් මේ විදිහට තමයි චිත්තජ රූප සම්බන්ධයෙන් අපිට ඒක දකින්නට තියෙන්නේ. ඊළඟට අපිට එනවා උතුජ රූප සම්බන්ධයෙන් තියෙන ආචේ උපචය සන්තති කියන දේවල් වල හට ගැනීම. උතුජ රූප සම්බන්ධ. ඍතුජ රූප කියලා කියන්නේ විශේෂයෙන්ම තේජෝ ධාතුව නිසා හටගන්න රූප. එතකොට ඍතුජ රූප අපි කතා කරනකොට අපි විශේෂයෙන් කතා කරා මතක ඇති සවිඥානික වස්තු වල නැත්නම් සජීවී වස්තු වල අජීවී වස්තු වල ඍතුජ රූප සහ ඍතු සමාගමේ ඍතුජ රූප කියලා අපි කොටස් තුනකට කතා කරා. මෙතනත් මේ විදිහට මේක අපි අරගන්නවා. දැන් උදාහරණයකට ඍතු සමාගමේ ඍතු වලින් අපි පටන් ගන්නවා. යම් කෙනෙක්ගේ ශරීරයක් දැන් ඔන්න තියෙනකොට එයා සීත වතුරෙන් පැම් පාස් වෙනවා කියලා හිතන්න. සීත වතුරෙන් නානවා. හතර පැත්තෙන්ම හැම පැත්තෙන්ම උඩින් ඉහළින් අපිට වතුර වැටෙනවා. මේ වතුර වැටෙනකොට මොකද වෙන්නේ? අලුත් සීත තේජෝ ධාතුවක් මේ රූප නිසා ශරීරේ පුරා හට ගන්නට පටන් ගන්නවා. මේ අලුතෙන් හටගන්න මුලින්ම හටගන්නේ පරම්පරාවේ ඍතුජ පරම්පරාවේ රූපවල මුල්ම හට ගැනීම ආචය හෝ උපචය. ඊළඟට මේක නැවත වතුර වැටෙන්න පටන් ගත්තා. මේ වගේ පරම්පරාවක් ධර්මයේ හැටියට ගමන් කරන්නේ පරම්පරා තුනයි මතක ඇති. උතු සමාගමේ උතු සමුට්ඨාන, උතු පච්චය, උතු පච්චය, උතු සමුට්ඨාන. ධම්මසංගිනී අටුවා ණය ක්‍රමයේ හැටියට. ඊට පස්සේ මේක නැවත මේ වතුර වැටෙනවා නම් මුළු ශරීරයේ පුරාවටම මේ සීත උතුජ රූප, තේජෝ ධාතුව සහිත හිත තේජෝ ධාතුව සහිත උතුජ රූප ශරීරයේ පුරා පැතිරෙන්න පටන් ගන්නවා. ඒක හොඳට පැතිරෙන හැටි අපිට දැනෙන්න පටන් ගන්නවා. මේ තමයි ඒකේ වර්ධනය. ඒ ඍතුජ රූපවල වර්ධනය. එසේ පැතිරෙමින් ශරීරයේ පුරා පැතිරෙමින් පහළ වෙන ඍතුජ රූපවල හට ගැනීමට කියනවා උපචය කියලා. ඒ තමයි එතන තියෙන වර්ධනය. ඊළඟට එක වෙලාවක් හොඳ අත්දැකීමක් ඇති. ටික වෙලාවක් අර සීත පැතිරිලා ගියා. ඊට පස්සේ ඒක කොන්ස්ටන්ට්. ඒ කියන්නේ ස්ථායීව පවතිනවා. ස්ථාවරව පවතිනවා. ඊට පස්සේ වැඩි වීමක් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. එතකොට ඒ වෙලාවේදී පහළ වෙනවා ඒක ස්ථාවර වුණාට පස්සේ පහළ වෙන රූපවල ඉපැත්මට කියනවා මොකද්ද? සන්තති කියලා. මේක ඇත්තටම එකම රූපේ නෙවෙයි අඳින්න ඕනේ රූප තුනක. හරිනේ? මුල් අවස්ථාවේ පහළ වීම, වර්ධනය වෙමින් පැවතීමේ පහළ වීම, ස්ථායී වුණාට පස්සේ ඒ රූපවල පහළ වීම සන්තතිය ලෙස හඳුන්වනවා. ඒ විදිහට ඒ හැමතිස්සෙම ආරම්භය, වර්ධනය සහ ස්ථායීව දිගින් දිගට පැවතීම. මේ තුන තමයි අපි තේරුම් ගන්නට ඕනේ. මෙතන වුණත් මුල් ආරම්භයේ මුල් පළවෙනිම ආරම්භය ප්‍රකටයි අපිට. අලුතෙන් හට ගන්නවා කියලා ප්‍රකටයි. මුළු ශරීරයේ පුරාම පැතිරිලා හට ගන්නකොට අලුත් වැඩි වෙනකොටත් ඒක ප්‍රකටයි. ඊට පස්සේ ඒක සාමාන්‍යකරණය වුණාම අලුතෙන් රූප හට ගන්නවා කියලා අපිට තේරෙන්නේ නැහැ. එකම විදිහට තියනවා වගේ තේරෙන්නේ. ඒ දෘෂ්ටිය, ඒ අදහස බිඳින්නට තමයි සන්තති රූපයක් ගෙනලා තියෙන්නේ. සන්තති රූපය ගැනීමේ පදනම තමයි නিত্য සංඥාව ඇතිවන තැන අනිත්‍ය සංඥාව ඉපදවීම. නিত্য සංඥාව ඇතිවන තැන අනිත්‍ය සංඥා. මොකද ස්ථායී වුණාට පස්සේ අපිට හිතෙන්නේ මේක එක දිගටම එකම විදිහට තියෙනවා. නමුත් එහෙම නෙවෙයි. මෙතන අලුතෙන් ධර්ම හට ගන්නවා කියන අදහස ගේන්නට තමයි සන්තති රූපයක් කියලා එකක් කතා කරලා තියෙන්නේ. හරිනේ? ඒ නිසා ඒක හැමතැනටම වැදගත් වෙනවා. කර්මජ රූප වලට, චිත්තජ රූප වලට, ඍතුජ රූප ආදියට. ඊට පස්සේ අපිට තියෙනවා සජීවී ඍතුජ රූප ශරීර සහ අජීවී ඍතුජ ශරීර කියලා එකක්. අපි සජීවීයකට එමු. සජීවී ඍතුජ ශරීරයකට රූප එකතු වෙන දැන් සජීවී ශරීර තියෙනවා. ඒකේ දැන් සජීවී ශරීරයක් ගත්තම කර්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ රූප වර්ග තියෙනවා. මේ මූලිකම ඍතුජ රූප හරය අපිට එකතු වෙන්නේ මව්පියන්ගෙන් සහ ආහාර වලින්. එතකොට අපි මේ ඍතුජ ශරීරය එකක් ලෙස ගන්න. මුලින්ම පහළ වෙන උතු සමුට්ඨාන සන්තතියේ මුල්ම රූපවල ඉපැත්ම. උතු සමුට්ඨාන සන්තතියේ මුල්ම රූපවල ඉපැත්ම උපචය. ඊට පස්සේ අපේ ශරීරයේ කුඩා කාලේ පටන් යම් ප්‍රමාණයක් වෙනකම් වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙනකම් පහළ වෙන ඍතුජ රූපවල ඉපැත්මට කියනවා ඒවට කියන උපචය කියලා. වර්ධනය වුණාට පස්සේ දිගින් දිගට පහළ වෙන ඍතුජ රූපවල අලුතෙන් පහළ ඍතුජ රූපවල ඉපැත්මට කියනවා සන්තතිය කියලා.
ඒ කියන්නේ සාමාන්‍යයෙන් වැඩෙනකොට මිනිස්සුන්ට ප්‍රකටයි රූප හට ගන්නවා. නමුත් එකම විදිහට කාලයක් ඉන්නකොට ඒක ප්‍රකට නැහැ. දැන් අවුරුදු 30 විතර පැන්නට පස්සේ නේද? යම් ක්‍රමයකට ඒකේ මහත් වීමක් වගේ වෙන්න පුළුවන්. නමුත් අර ශරීර වර්ධනයක් වෙන්නේ නැහැ නේ. අපි කියනවනේ වර්ධනයේ නතර වෙනවා අවුරුදු නේද? 27 කොහෙද? ඔව් සාමාන්‍යයෙන් උසයන්නේ එහෙම නතර වෙන්නේ සාමාන්‍ය 27න් කියලා. පොඩ 18න් වගේ අඩු වෙනවා. නමුත් ඒක යනවා කියලා කියන 20 ගාණක් වෙනකම් සාමාන්‍ය මිනිස්සු. පොඩ මම දන්නේ වෛද්‍යවිද්‍යාවම අහලා තියෙන එක. කෙසේ වෙතත් යම් ප්‍රමාණයකට ගියට වර්ධනයේ නතර වෙනවා කියලා කියන මිනිස්සෙක් ශරීරයේ. එතකොට එතෙන් පටන් අපිට කියන්න වෙනවා පහළ වෙන ඍතුජ රූප වල ඉපැත්මට කියනවා සන්තතියක්. ඒකෙන් කියන්නේ අර ප්‍රමාණය වැඩි වෙලා අඩු වෙනවා කියන එක. දැන් කර්මජ රූප වලත් ප්‍රමාණය වැඩි අඩු වීම අනුව කතා කරලා නැහැනේ. සන්තති ගණනෙන් කතා කරලා තියෙන්නේ. මේ කතා කරන්නට ඕනේ වර්ධනය අනුව. වර්ධනයේ නතර වුණාට පස්සේ පහළ වෙන ඍතුජ රූප වල ඉපැත්මට කියනවා සන්තතිය කියලා. ඉතින් මේ විදිහට මේක අවිඥානික වස්තුවටත් විශේෂයෙන් මේක ප්‍රකටයි ශාකවල නේද? ශාකයක් මුලින්ම හට ගන්නකොට පහළ වෙන ඍතුජ රූප වල ඉපැත්ම උපචය, ආශ්චය උපචය. ශාකයේ වර්ධනය වෙනකොට පහළ වෙන ඍතුජ රූප වල ඉපැත්ම උපචය. ඊට පස්සේ වර්ධනය වුණාට පස්සේ නැවත නැවත දිගින් දිගට ඍතුජ රූප පහළ වෙනවා. ඒ පහළ වීමට කියනවා සන්තතිය කියලා. ඊට පස්සේ අපි ගමු තව එකක් උදාහරණයක්. පරමත් දීපන් හිම දෙතින ශාක උදාහරණය. අනිත් ඒවා ගත්තොත් එහෙම අපි ගමු පෘථිවිය නිර්මාණය වීම ධර්මය අනුව නේද? පෘථිවිය අර ජලය එහෙම එකතු වෙලා මේක නිර්මාණය වෙනවා. ඒ දියර වර්ග. එතකොට ඒකෙදි මුලින්ම ඒ රූපවල ඒක සකස් වෙන්නට ඒ ගෝලයක් සකස් වෙනකොට මුලින්ම මේ ආරම්භයේ පටක් ගන්නකොට මේ පරම්පරාවේ ඒක පරම්පරාවක් තියෙන. මේ පරම්පරාව යම් වෙලාවක පෘථිවියල සකස් වෙන්නට පටන් ගන්න වෙලාවේදී අපිට කියනවා ඒක ආචේ උපචේ. ඊළඟට මේක එන්න වර්ධනය වෙනවා වෙනස් වෙවි මේක ඝන වෙවි වෙනස් වෙවි බවට පරිවර්තනය වෙනවා. වැඩි වෙනවා ඉන්නේ. මේකතු වෙලා ජලය. එතකොට මේක උපචේද සලකනවා. ඊට පස්සේ යම් වෙලාවකට සකස් වුණාට පස්සේ බොහෝ කල්පයේ පුරාවටම ඒ තියෙනකොට ඒ සංගත විවට්ටයි කල්පයේ පුරාවටම තියෙනකොට ඒ වෙලාවේ පහළ වෙන ඍතුජ රූප වල ඉපැත්මට කියනවා සන්තතිය කියලා. මේ විදිහට අවිඥානික වස්තු වල අජීවී වස්තු වල ಜಾති රූපේ තේරුම් ගන්නට ඕනේ. ආහාරජ රූප වලත් එහෙමයි. යම් කිසි ආහාරයක් අනුභව කරාම අපි කුසගින්නේ ඉඳලා ආහාරයක් අනුභව කරනකොට කුසගින්න ඉන්නකොට අපිට ලොකු දුර්වලතාවයක් ශරීරේ දැනෙනවා. ඉතින් මුලින්ම ආහාරක් පිටක් අනුභව කරනකොට ඔන්න ප්‍රබෝධමත් බවක් දැනෙනවා. මේ තමයි මේ ආහාරජ රූපවල ඉපැත්ම තමයි උපචේ ආචේ හෝ උපචේ කියලා කියන්නේ. මේක විපස්සනාවටත් මේ විදිහටයි ණය ක්‍රමයේ ගන්න සාමාන්‍යයෙන්. ඔය සම්මසන ඥානයේදී ආහාරජ රූපවල විපස්සනාව ගන්නෙත් ඔය වගේ උපමාවකින්. ඊට පස්සේ ඒක ශරීරයේ පුලා වර්ධනය වෙනවා දැනෙනවා. ඒක ශරීරයේ එන්නේ ප්‍රබෝධමත් වෙනවා. අපි වැඩිපුර කන්න. හරිනේ. හැබැයි කාලා ටික වෙලාවක් යනකොට ප්‍රබෝධමත් බව එක විදිහකට නතර වෙනවා නේ. ඊට පස්සේ ඇති වගේ කියලා අපිට හිතෙනවා. ප්‍රබෝධ වුණා. ඒ කියන්නේ අර මුලදී පිටක් දෙකක් තුනක් හතරක් යනකොට එන්න කය ප්‍රබෝධමත් වෙනවා කියලා තේරෙනවා. ටික වෙලාවක් ගිහලා ඒක ස්ථාවර වෙනවා. හැබැයි ආහාරජ රූප උපදින එක නතර වෙලාද? නෑ. ආහාරජ රූප දිගටම උපදිනවා. ගොඩාක් කල් උපදිනවා. ඊළඟ ආහාර කුසගින්න එනකම් අපිට ප්‍රකටයි. දවස් ගාණක්ම උපදිනවා. නමුත් දැන් විපස්සනාවේදී එහෙම ගන්න එහෙමයි. ඒ කියන්නේ විපස්සනාවේදී ආහාරජ රූප නැති වුණා ලෙස සලකනවා අපි කුසගින්න එනකොට. උදේ ගත්ත ආහාරය දැන් දරෑ වෙනකොට බඩගින්න එනවා නම් අර ආහාරජ රූප අනිත්‍යයට ගියා කියලා සලකනවා අපි. ඒක දවස් ගණන් සාමාන්‍යයෙන් ගන්නෙ නැහැ. එහෙම ගත්තත් ගැටලුවක් නැහැ. එතකොට සුභික්ෂ භාවය අර නිකන් කියන්නේ සුහිත භාවය, ඒ කියන්නේ සුහිත කියන්නේ හොඳට දානේ වළඳලා ඉන්නකොට තියෙන පිරිපුන්න භාවය, මේ ප්‍රබෝධමත් භාවය. එහෙම නැත්නම් අර දුර්වල භාවය. මේ දෙකෙන් තමයි අපි ආහාරජ රූපවල ඇති නැති බව සාමාන්‍යයෙන් සලකන්නේ. ඒක තමයි විසුද්ධි මාර්ගයේදී තියෙන උපමාව. සම්මසන ඥානයට. ඉතින් මෙතනදී අපි මෙතනදිත් ගන්න මේ විදිහටම මුලින්ම ආහාරයක් අනුභව කරනකොට මුලින්ම හට ගන්න ආහාරජ රූපවල ඉපැත්මට කියනවා ආචේ උපචේ කියලා. ඊට පස්සේ ඒක නැවත නැවත පහළ වෙනකොට ඒක නැවත නැවත පහළ වීමේදී දිගටම ආහාර අනුභව කරනකොට නැවත නැවත ඒවා පහළ වෙනකොට ඒකට කියනවා උපචේ කියලා. වර්ධනය වෙවි මුල් එකට ආචේ උපචය. ඒක ස්ථාවර වුණාට පස්සේ දිගින් දිගට ආහාර පහළ වෙන ආහාරජ රූපවල ඉපැත්මට කියනවා සන්තති කියලා. මේ තමයි ආහාරජ රූපවල ಜಾති රූපේ තේරුම් ගන්න. ඊළඟට ජරතා සහ අනිච්චතා කියන දෙක ලොකුවට විස්තර කරන්න දෙයක් නැහැ. ඒවා විශේෂයෙන් එනවා අපිට සංකත ලක්ෂණ පාඩම්වලදී. ජරතාව සහ අනිච්චතාව අපිට සන්තති වශයෙන් විස්තර කරන්න තියෙන දෙයක් නෙවෙයි. ජරතාව කියලා කියන්නේ ඕනම රූපයක කලාපයක තියෙන රූපයක දිරීම. දිරීම යනු අවස්ථා විපරිණාමයක් නෙවෙයි. අවස්ථා පරිණාමයක් නෙවෙයි. තියෙන ලක්ෂණ අඩු වැඩි වීමක් නෙවෙයි. මොකද්ද දිරීම යනු? දිරීම යනු ඒ රූපයෙහි පැවතීමට ඇති හැකියාව දුර්වල වීමයි. තව දුරටත් විද්‍යමානව පැවතීමේ හැකියාව
දුර්වල වීම තමයි දිරීම හේවත් ජරාව ලෙස අපි අර්ථකථනය කරන්නේ. ඉතින් ඒ නිසා ජරතා රූපය ඕනම කර්මජ වේවා, චිත්තජ වේවා, ආහාරජ වේවා, ඍතුජ වේවා ඕනම රූප කලාපයක හටගෙන දිරණ භව. දිරණවා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ගන්න සන්තති ජරාව කියලා එකක් තියෙනවා. ඒක නෙමෙයි මේ සලකන්නේ අපි. මේ කියන්නේ ඒ ක්ෂණික වශයෙන් ඒ රූපයට තවදුරටත් විද්‍යමානව පැවතිය නොහැකි. ඉපදීම යනු අවිද්‍යමානත්වයෙන් විද්‍යමානත්වයට පැමිණීම. බිඳීම යනු විද්‍යමාණයෙන් අවිද්‍යමානත්වයට පැමිණීම. ජරාව යනු ඒ විද්‍යමානයට පැමිණි රූපය ක්‍රමානුකූලව අවිද්‍යමානත්වයට යන්නට වෙන සිද්ධිය. ඇයි ඒක අවිද්‍යමානත්වයට ගියේ කියලා ප්‍රශ්නයක් අහන්න බෑ. දැන් උදාහරණයකට අවිද්‍යමාන දෙයක් එකපාර විද්‍යමාන වුණා. නොතිබිච්ච දෙයක් විද්‍යමාන වුණා. ඊට පස්සේ ඒක එක වෙලාවක සම්පූර්ණයෙන් අවිද්‍යමානත්වයට ගියා. අපි මෙතනින් අවිද්‍යමානත්වයට යනවා. මෙතනින් විද්‍යමානත්වයට එනවා. නැති දෙයක්. නොතිබිච්ච දෙයක්. මේ තිබ්බ දෙය නැති වෙනවා. මේ තියෙන සිද්ධිය තමයි උප්පාදේ සහ වය කියලා හඳුන්වලා තියෙන්නේ. උප්පාදේ සහ භංගය. මේකට කියනවා ಜಾති රූපය කියලා. මේ හට ගැනීමට. මේ භංගයට කියනවා අනිච්චතා රූපය කියලා. බිඳීමට, නැතිවීමට. ඇයි මේක සිද්ධ වුනේ? ඇයි මේක නතර වුනේ? මොකද්ද හේතුව? මේ ධර්මයට හටගත්ත ධර්මයට පැවතීමේ හැකියාව ක්‍රමානුකූලව දුර්වල වුණා. තවදුරටත් අවිද්‍යමානත්වයට පැමිණි ධර්මයකට විද්‍යමාන ලෙස පැවතීමේ හැකියාවක් තිබුණා. ඒ හැකියාව දුර්වල වුණා. ඇයි ඒක දුර්වල වුනේ? හට ගැනීමත් සමගම එක්තරා ධර්මතාවයකට මෙයා යට වෙනවා. මොකද්ද මේ ධර්මතාවය? දිරීම නම් වූ ධර්මතාවය. ඕනනම් කියනවා අනිත්‍යතා ධර්මතාවය කියලා කිව්වත් ප්‍රශ්නයක් නෑ. ඒ දිරීම නම් වූ ජරාව නම් වූ ධර්මතාවයට මෙයා යට වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? මෙතන එක්තරා දිරීමක් සිද්ධ වෙනවා. දිරීමක් යනු දුර්වල වීමක්. ඒ ධර්මයේහි දුර්වල. මොකකට දුර්වල වීමක්ද? අවස්ථාවේ අඩු වැඩි වීමක්, ධර්මයේ ලක්ෂණේ අඩු වැඩි වීමක්වත් වෙනස් වීමක්වත් නෙවෙයි. ඒ ලක්ෂණයේ සහිත ධර්මයට විද්‍යමානව පැවතීමේ හැකියාව අඩු වුණා කියන එකයි වෙලා තියෙන්නේ. ඒකට තමයි දිරීම කියලා කියන්නේ. විද්‍යමාන වීමේ හැකියාව අඩු වුණා කියන. ඒක අපි කියනවා ජරා ගින්නෙන් දැවුණා කියලා. ඒතකොට ඒක ධර්මතාවයක් ලෙස සලකලා තියෙනවා. ඒ වගේම දිරීමටපත් වෙනවා. ඒක ධර්මයේ දුර්වල වීම ලෙස හඳුන්වලා තියෙනවා. සමහරලාට ඒක ධර්මයට ආරූඪ කරලා කතා කරලා තිනවා. සමහරලාට ඒක ධර්මතාවයක්. ධර්මයේ නතු වෙන යට වෙන ධර්මතාවයක් ලෙස සලකලා තියෙනවා. මෙතනදී අපි සලකන්නේ ඒ රූප ධර්මයේහි දුර්වල වීම. ඒ රූප ධර්මයේහි දුර්වල වීම තමයි මෙතන ජරාව ලෙස හඳුන්වලා තියෙන්නේ. ඒක උදාහරණයකට ගත්තොත් එහෙම නොතිබිච්ච රූපයක් හටගෙන ක්‍රමානුකූලව දුර්වල වෙලා නැති වෙලා යනවා. එතකොට මේ හට ගැනීම, ජාතිය, මේ නිරුද්ධ වීම, අනිච්චතාවය මේ මාර්ගයේ පුරාවටම ඒ දුර්වල වීම. මෙතනත් එක්තරා දුර්වල වීමක් තිබිලා තියෙනවා. මොකද ජාතියට එනකොටම එක්තරා වර්ධනයක් තියෙන. ඒ වර්ධනය එන්නේ අඩු වෙනවා. අඩු වෙලා ගිහිල්ලා ඒක ගොඩාක් දුර්වල වෙලා එකපාරට නැති වෙලා යනවා. මේ තමයි ඒ ජරතාව කියලා කියන්නේ. දිරීම කියලා කියන්නේ. මේ දිරීමට අපි කියනවා ජරතා රූපේ කියලා. අනිත් දවසේ මම කතා කරනවා මේ ලක්ෂණ රූප වල ආයුෂය සම්බන්ධයෙන්. මේ ලක්ෂණ රූප වල ආයුෂ ක්‍රම කීපයකට විස්තර කරන්නට පුළුවන්. හරිනේ. ඉතින් එතකොට ඒකෙදි ඔය අපි ගත්තොත් එහෙම ಜಾති රූපය කියන එක මේ අපිට ගන්න පුළුවන් ඒ වර්ධනය තියෙන කාලේ ಜಾති රූපය කියලා ගන්නට පුළුවන්. මේ මූල ආරම්භයට ಜಾති රූපය කියලා කියන්නට පුළුවන්. තිතියට පමණක් ජරාව කියලා කියන්නට පුළුවන්. නැත්තම් මුලපටන් ඒ අවසානයේ දක්වා වූ දිරීමට ජරාව කියලා ජරතා රූපය කියලා කියන්නට පුළුවන්. ඒ විදිහට මේක සම්බන්ධයෙන් নানা කෝණ වලින් අපිට බලන්නට පුළුවන්. ඒක මම අනිත් දවසේ කතා කරන්නම්. ඊට පස්සේ අනිච්චතාව යනු මේ විද්‍යමාන වූ ධර්මය නස්තිස්තෙන් අස්තිත්වයට පැමිණි. පෙර නොතිබී විද්‍යමානත්වයට පැමිණියා වූ ධර්මය ක්‍රමානුකූලව ජරාග්නියෙන් දැවීම නිසා දුර්වල වෙලා එකපාරට නැතිවීම අවිද්‍යමානත්වයට යෑම තමයි අනිත්‍යතාව කියලා කියන්නේ. ක්ෂණයකින් නැතිවීම. එහෙම නැත්නම් මේක ක්‍රමානුකූලව නැතිවීමක් නෙවෙයි. දැන් උදාහරණයකට අර දෙයක් අර ෆේඩ් වෙලා නැති වෙනවා වගේ එකක් නෙවෙයි තේරවාදයේ කතා කරන්නේ. ක්‍රමානුකූලව වර්ධනයක් වීම නෙවෙයි. එක පාට ධර්මයක් පහළ වෙනවා. එක පාටේ ධර්මයේ නැති වෙලා යනවා. එතකොට ඒක වෙලා තියෙන්නේ මේ කාලය ඇතුළතදී ඉතා වේගයෙන් මේක දුර්වල වෙලා ගිහිල්ලා පැවතීමේ හැකියාව දුර්වල වෙලා මෙයා නාස්තිත්වයට යනවා. මේ නැතිවීම, භංගය, විනාශය තමයි අනිත්‍යතාව ලෙස සලකන්නේ. පැමිණීම, අවිද්‍යමානෙන් විද්‍යමානත්වයට පැමිණීම, ಜಾති රූපය. ඒ ಜಾති රූපය අපි
ඒ සන්තති අනුව ඒ සත්‍යයන් අනුව ඒ රූප අනුව විස්තර කරන්නට වුණා. ඒ නිසා ඉගෙන දීර්ඝ අපිට විස්තරයකට යන්න වුණා. හැබැයි හටගන්න ඕනම රූපයක්, ඕනම සන්තතියක, ඕනම වර්ගයක රූපයක් හටගත් එක ක්‍රමානුකූලව දුර්වල වෙනවා. ඒ දුර්වල වීමට කියනවා ජරතාව කියලා. ඒකත් ලක්ෂණ රූපයක්. එහෙම නැත්නම් ඒක රූප ධර්මයේ නෙවෙයි. රූප ධර්මයේ කෙරෙහි පවතින එක්තරා ලක්ෂණයක්. ඊට පස්සේ ඒක ෂණයකින් සම්පූර්ණයෙන් නස්තිත්වයට, භංගයට, විනාශයට, නැති බවට පත් වෙනවා. ඒ නැතිවීමේ ක්‍රියාවලියට කියනවා භංගය කියලා. එහෙම නැත්නම් අනිත්‍යතාවය කියලා. අනිත්‍යතා රූපය කියලා කියනවා. නිසා මේ තමයි ලක්ෂණ රූප සම්බන්ධයෙන් අපිට දැනගන්න තියෙන ක්‍රමය. ඉතින් ඒකෙදි මේ රූප තුන හතර සැබවින්ම ගත්තොත් මෙයා වැටෙන්නේ ත්‍රිලක්ෂණය යටතට. මේකේ අනිත්‍ය ලක්ෂණය තමයි මේ ඒ තැන්වල විස්තර වෙලා තියෙන්නේ. ඒ නිසා මේවා අපරාමාර්ථ ලෙස අපි සැලකුවාට මේවා ප්‍රඥප්ති නෙවෙයි. මේවා ප්‍රඥප්ති නෙවෙයි. රූප ධර්මයන් සම්බන්ධයෙන් පවතිනා වූ ලක්ෂණ ටිකක්. ඒ නිසා මේවට ධර්මතාවයක් ලෙස අපිට හඳුන්වන්නට පුළුවන්. රූපයක ඉපදීම, රූපයක දිරීම, රූපයක බිඳීම. හැබැයි ඒක රූප වලට ඈඳලා අපි කතා කරලා තියෙනවා. ඒ නිසා ධර්මතා බෙදීමේදී මේවා වැටෙන්නට ඕනේ විශේෂයෙන්ම ධර්මතා කියන සංඛ්‍යාවට. ඒ නිසා අපි කියනවා සංකාර විකාර ලක්ෂණ කියන කොටට මේවා වැටෙනවා. ලක්ෂණ කියන කොට. ඒතර ඒකේ ලක්ෂණ කියලා ගන්නකොට විශේෂයෙන්ම ගන්නේ සාමාන්‍ය ලක්ෂණය. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. ඒතර සාමාන්‍ය ලක්ෂණ කියන්නේ ත්‍රිලක්ෂණය. ඒ ත්‍රිලක්ෂණය ඇතුලෙන් උපචේ සන්තති ජරතා අනිච්චතා කියන තුන අපිට වැටෙන්නේ විශේෂයෙන්ම අනිච්චතා ලක්ෂණය යටතට. ඒක සංකත ලක්ෂණයනේ. ජරතාව. ඒතර සමහරලාට අපිට කියනවා ජරතාව සහ තිතිය අතර තියෙන සම්බන්ධය. ජරතාව සහ තිතිය අතර තියෙන වෙනස්කම්, සමානකම්. මේක තේරවාදය ඇතුලේ තියෙන විශේෂ මත දෙකක්. දිරීමයි තිතියයි සමාන කරනවා. දිරීම තිතියෙන් වෙනස් ධර්මයක් ලෙස, වෙනස් දෙයක් ලෙස සලකනවා. මේකත් තියෙන මත ભેදාත්මක දෙයක් කරුණක්. මේක සමහර පොත්වල විවේචනය කළ තියෙනවා. ජරාව සහ තිතිය කියන එක දෙකක් කියන එක. ජරාව සහ තිතිය දෙකක් ලෙස අර්ථකථනය කරපු එකක්. එතකොට එතනදී අපි කියන්නේ ලක්ෂණ තුනක් සහ අවස්ථා තුනක් දෙකක් ලෙස ගත්තා. තුනක්. ඒක අපි ඉදිරියේදී සංකත ලක්ෂණ කියන පාඩමේදී මම දීර්ඝව ඒක සම්බන්ධයෙන් කෙටියෙන් කතා කරන්නට යෙදුනා මුල් පාඩම්වලදී. මෙතනදිත් ඒක යම් ක්‍රමයකට කතා කරුණා. ඒක අපි හෙට දවසෙත් නැවත අනිත් දවසෙත් පොඩියට ඒක දීර්ඝව යම් ප්‍රමාණයකට කතා කරනවා. සම්පූර්ණ විස්තරයකට අපි යනවා සංකත ලක්ෂණ කියන පාඩම කතා කරනකොට ඒක හම්බෙන්නේ අපිට හේතුඵල සම්බන්ධයෙන් කතා කරන කාලෙදී. ප්‍රත්‍යයත්තාවේ කතා කරනකොට. ඉතින් මේ ටික තමයි අපිට කතා කරන්නට තියෙන්නේ ලක්ෂණ රූප සම්බන්ධයෙන්. ගිය සතියේ අවසාන දවසේ ಜಾති රූපේ සම්බන්ධයෙන් ලක්ෂණ රූප හතර විස්තර කළා. ಜಾති රූපේ විස්තර කරන්නට යෙදුනා. කර්මජ රූප වල ಜಾති රූපය සත්ත්ව කොටස් අනුව බෙදලා ඊට පස්සේ අද දවසේදී චිත්තජ රූප වල ಜಾති රූපය කතා කරන්නට යෙදුනා. කායික වාචසික වශයෙන් ඍතුජ රූප වල ಜಾති රූපේ කතා කරන්නට යෙදුනා. ඍතු සමාගමේ ඍතු සජීවී වස්තු වල ඍතුජ රූප සහ අජීවී වස්තු වල ඍතුජ රූප වල ಜಾති රූපය ලෙස ඊළඟ ආහාරජ රූප වල ಜಾති රූපේ කතා කරා. අවසානයේ ජරතා සහ අනිච්චතා කියන රූප දෙකත් අපි සාකච්ඡාවට ගත්තා. ඉතින් ඒක තමයි අද පාඩම තියෙන්නේ. පාඩම අවසන් කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. තෙරුවන් සරණයි. සමහරට ගාථාවක් කියයි යනකොට එක කැටුඩටම දන්න ගාථාවක් නමුත් එකපාරට එක ඊළඟ පදේ ආවර්තක වෙනවා. ඒක නෑ ස්වාමීන් වහන්සේ. ආයි ඒ ගාථා මුලින්ද එන්නේ. එතනදී අපේ චේතනාවේ ප්‍රශ්නයක් නැත්තම් විඤ්ඤාත්වයේ ඒක වගේ අවස්ථාවල් ගොඩක් මුහුණ දීලා තිනවා ස්වාමීන් වහන්සේ. මම ඒක දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. විඤ්ඤාප්තිය ඒක ඉතින් මතකයට එන්නේ නැති බව නේද? අරමුණ පැමිණෙන්නේ නැති බව මට පේන්නේ. අරමුණ සිහියට එන්නේ නැහැ. හොඳට දන්න ගාථා සමාජයට හොඳටම දන්න එකක් නමුත් අපේ කොහොමරි එතනදී පස්සේ එක ශ්‍රක් වෙලා එතනින් එන්නේ නැහැ. ඔය කියන්නේ ඔය වෙන්නේ දැන් අපි ළඟ අපේ තියෙනවා මේ අපිට ප්‍රකට අරමුණු සහ අපිට හුරු සහ නුහුරු අරමුණු කියලා එකක්. ඒකට අපි කියන්නේ සාමාන්‍යයෙන් අපේ භවාංගයට ආපాతගත වෙච්ච අරමුණු සංඛ්‍යාවක් තියෙනවා. දැන් උදාහරණ නම ඇහුවොත් එහෙම මතක එන්නේ නැහැ නේ. කෙලිම නම මතක් වෙනවනේ. කවදාවත් නම මොකද්ද මගේ නම කියලා උත්තර දෙනවා කියලා ගන්නෑ. හැබැයි එකපාරට මේ අලුත් ප්‍රදේශයකට ගියොත් එහෙම ඒ ගමේ නම පාරක නමක් අමතක වෙන්න පුළුවන්. කාලයක් යනකොට ඒක හුරු වෙනවා. මේකට අපි කියන්නේ නැවත නැවත ආසේවන භාවිත බහුලීකృత කිරීම නිසා. ආසේන එක කුසල වෙන්න පුළුවන් අකුසල වෙනවා. කවර හෝ සිතකින් නැවත නැවත භාවිත බහුලීකృత කිරීම නිසා. අපේ හිත අපේ භවාංගයට යම් අරමුණු ප්‍රමාණයක් ආපాతගත. ඒ කියන්නේ ඒක අනිත් පැත්තට කියන්නේ නැත්තරම අපේ භවාංගයේ යම් අරමුණු ප්‍රමාණයකට කිට්ටු වෙලා තියෙනවා.
ඒ කිට්ටු වෙච්ච අවස්ථාවේදී ඔන්න එකපාරට අපි සිහි කරනකොටම හරියට අර යම් ගොඩකින් අරමුණක් තෝරලා ගන්නවා වගේ ඒ අරමුණ අපේ භවංගයට ආපాతගත. ඒ කියන්නේ ආපాతගත වෙනවා යනු අපේ සිත ඒ භවංගයත් එක්ක සම්බන්ධ වෙනවා. අරමුණ ඇවිල්ලා හැපෙනව නෙවෙයි. බාහිර අරමුණු වලදී දැන් පංචද්වාරයේදී අරමුණ ඇවිල්ලා හැපෙන ద్వාරේ. මෙතනදී කියන්නේ ద్వාරේ අරමුණ හැපෙනවා. නමුත් අපි විස්තර කරන්නේ අරමුණ ద్వාරේ හැපුණා කියලා. නමුත් සිද්ධ වෙන්නේ අභ්‍යන්තරයෙන් තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. ඒක සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි ප්‍රකෘති උපනිශ්‍රේ ප්‍රත්‍ය. ඊට පස්සේ අනන්තර උපනිශ්‍රේයකට වැදගත් වෙනවා. සමහරට ආරම්මන උපනිශ්‍රේ වැදගත් වෙනවා. ඔන්න ඔය කියන ප්‍රත්‍ය ටික තමයි ඕකේ ප්‍රධානම දායකත්වය දීලා තියෙන්නේ. ඊට පස්සේ සමහර වෙලාවලට අපිට සමහර තැන්වලදී මේ මතක දේ සිහි කරගන්න බැරි වෙන අවස්ථා එන්නට පුළුවන්. ඒක මතක් වෙන්නේ. ඒකට කියන අපි ඩිස්ට්‍රැක්ට් වුණා කියලා. ඩිස්ට්‍රැක්ට් වුණා කියලා කියනවා. ඒ කියන්නේ එතනදී වෙලා තියෙන මොනවා හරි අධික බයක්, අධික ප්‍රීතියක්, අධික කලබල වීමක් හෝ අකුසල ගතියක් කියන මේ වගේ සිද්ධි ඇති වෙනකොට අපිට අර ඒක ආපాతගත නොවි යනවා වෙන්න පුළුවන්. උදාහරණයකට ඒක දැන් හොඳට මතක නැති එකක් නම් කුසල හිතෙන් ඉන්නකොට තමතක වෙන්න පුළුවන්. පාඩම් කරපු දෙයක් අපිට එකපාරට සමහරට වන්දනාවකදී මතු නොවෙනවා වෙන්න පුළුවන්. ඒකට භාවිත වෙලා මදි සමහර වෙලාවට. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට හිත කලබල වුණොත් හිතට කෙලෙස් ආවොත් මේක සිද්ධ වෙනවා. ඒ නිසා අර ආපాతගත වෙලා තියෙන බව ඔක මතකයේ කියන මාතෘකාව ඒක හරි ගැඹුරු මාතෘකාවක්. ඒක වෙනම මම කතා කරන්නම්. ඒක කතා කරන්න නාම ධර්ම සම්බන්ධයෙන් කතා කරලා හේතුඵල න්‍යාය කතා කරලා ඒ නාම ධර්ම වල කෘත්‍ය ටික කතා කරලා ආරම්මණය ගැන කතා කරලා මේ සියලු දැනුම මත කතා කරන්න ඕනේ මාතෘකාව. මතකයේ කියන එක. කුසල සිත් වලින් අකුසල සිත් වලින් ක්‍රියා සිත් වලින් මේ හැම එකකම මතකයක් තියෙන එකක් තියෙනවා. මතකය කියලා කියන්නේ අතීත ආරම්මන ගන්න පුළුවන්. අතීත ආරම්මන ධර්ම කියලා කියනෝනේ. දැන් සමහර අරමුණු අපිට කිට්ටුයි සමහර අරමුණු කිට්ටු නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ ඥානය ගැන කියද්දී සබ්බේ ධම්මා බුද්දස්ස භගවතෝ ඥානමුඛේ ආපාතං ආගච්ඡීති. ඒ ඥානමුඛය කියලා කියන්නේ සර්වඥතා ඥානය නෙවෙයි. භවාංග ඥානය. මේකට කියන මහා භවංගය කියලා. භාග්‍යතුන් වහන්සේගේ භවංගයට. මේ මහා භවංග ඥානයට සියල්ල ආපාතගත වෙලා. ඥානමුඛෙහි ඥානමුඛයනේ. ඥානෙහි ඥානස්මින් ආපාතං ආගච්ඡanti. ඥානමුඛේ ආපාතං ආගච්ඡanti කියලා කියනවා. එතකොට වෙන්නේ ඒක සාමාන්‍යයෙන් කියන්නේ සම්මසණයෙන් පස්සේ ඒක විශේෂයෙන් ආපాతගත වුණා. 4 වෙනි සතියෙන් පස්සේ. කෙසේ වෙතත් ඒ ආපాతගත වීම නිසා ආවර්ජනා ප්‍රතිබද්ධව මානසිකාර හරියට අපි අපේ නම සිහි කරනවා වගේ. උන්වහන්සේට යම් ධර්මයක් නම් සිහි කළ යුත්තේ සිහි කිරීම මාත්‍රයෙන් ඒක ආපాతගත වෙනවා. ඒක දේරුම් ගන්න පුළුවන් වෙනවා. ආවර්ජනා ප්‍රතිබද්ධව මානසිකාර ප්‍රතිබද්ධව චිත්තුප්පාද ප්‍රතිබද්ධව. යමක් සිතමි දැනගනිමි කියලා චිත්ත වීතියක් යනකොටම ඊළඟ වීතියෙන් ඒක දැනගන්න පුළුවන් තරම් වේගයක් එතන තියෙනවා. අපිට තියෙන්නේ මේ වගේ අරමුණු කීපයයි. අපේ නම, ගම, දෙමව්පියන්ගේ නම, අපි ඉන්න තැන, අපි දැන් මේ වෙලාවේ කර හිටපු දේවල්, මේ වගේ දේවල් අපේ භවංගයට කිට්ටු වෙලා තියෙනවා. ඔය ෂෝට් ටර්ම් මෙමරි, ලොන්ග් ටර්ම් මෙමරි කියලා එහෙම තියෙනවා. ඉතින් එතකොට ඒ වගේ තියෙන දෙයක් අපි එකපාර ඒක ආරම්භ කරනකොට දැන් ගාතාවක් කියනකොට අපිට ඒක වේගෙන් ඉබේ වගේ ගලාගෙන එනවා. හැබැයි මෙතනට අධික ප්‍රීතියක් වගේ අධික ස්වභාවයක් ආවොත් අකුසල ගතියක් ආවොත් ඒකට බාධක දෙයක් ආවොත් එකපාර ඒක පැටලී යන්නට පුළුවන්. ඒක අමතක වෙන්නට පුළුවන්. ඊට පස්සේ සමහරලාට එතන එක තියෙන්න පුළුවන් ඒක චරිත ලක්ෂණ හේතු කරගෙන. ඒ නිසා ඒ අමතක වීම කියන එක ඒක ලොකු කතාවක්. සංඝාරව සූත්‍රයේ හැටියට ඒක අමතක වෙන්නට තියෙන ප්‍රධානම හේතුව පංච නීවරණ. ඊට පස්සේ ප්‍රධානම හේතුව තමයි අවධානය. බද්දාලි සූත්‍රයේදී කියනවනේ දැන් බද්දාලි ස්වාමීන් වහන්සේ සීලය කඩලා ආරක්ෂා කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ අවවාදේ පිළිපදින්න නැතුව ඉඳලා පස්සේ වෙලාවක උන්වහන්සේ හම්බ වෙන්න එනවා. ආපු වෙලාවේදී හොඳටම දොස් තියලා අහනවා මම අර වගේ සූත්‍රයක් දේශනා කරා මතකද කියලා. ඒතර උත්තරය දෙනවා අනේ ස්වාමීන් වහන්සේ සීල් රැක්කේ නෑනේ ඒකනේ මට මතක නැති කියලා. නෑ. ඔබ එදා පටන්ම අවධානයෙන් අහගෙන හිටියේ නෑ. මම ඒක දැනන් හිටියේ. සීල් රකින්න නොරකින්න එක නිසා මතකේ නැති වෙනවා කියලා එකක් නෑ. අකුසල් මතකයි ඉතින් මිනිස්සෙට සීල් නොරකින්න මිනිස්සුන්ට අතීතේ මතකයි. හොඳට කටපාඩම් තියන ඉන්නවා. හැබැයි සීලයක් රකින්නකොට සිහිය දියුණු වෙනකොට මතකයේ ස්ථාවර වෙනවා. ඒක වෙනම සිද්ධියක්. නමුත් මතකයේ මූලිකම સિદ્ધාන්තය කුසලයේ නෙවෙයි. එහෙම වුණොත් එහෙම අකුසල සිතෙන් එකක් මතක තියෙන්න බෑ. ඒ නිසා තමයි බද්ධාලට කිව්ව ඔබ අවධානයෙන් අහන් හිටියේ නෑ. ඒක තමයි මතක නැති වෙන්න හේතුව. අවධානයෙන් ඇසීම. අවධානයෙන් ඇසීම කියන එක අපි කියන්නේ ආසේවන ප්‍රත්‍ය යටතේ විස්තර කරා. ඒ ආසේවන ලැබෙන සිත් හොඳට අරමුණ දැඩිව ප්‍රබලව අරගන්නවා.
ජවන සිත්. ඒක අරගත්තම ඒක ගැනීමම හේතුවක් වෙනවා පස්සේ වෙලාවක නැවත ආවර්ජනා කර ගැනීමට. එතනදී කෙනෙක් අහනවා මොකද්ද මේ ලින්ක් එක කියලා. එහෙම ලින්ක් එකක් තේරවාදී නැහැ. විද්‍යාත්මකව ගත්තම ස්ටෝර් වෙනවා කියලා මතකයේ. නියුරෝන්ස් ඒ විදිහට පැටර්න් එකකට සකස් වෙනවා. ඒක ආපහු අරගන්නවා කියලා එකක් තියෙනවා. තේරවාදයේ හැටියට ඒ අරමුණ තදින් ගත්තනම් ඒ ගැනීමම තමයි. ඒක නිකන් සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස්. ඒ ගැනීමම සාධකේ වෙනවා. නැවත ඒ අරමුණ ඒ එක්ස්පීරියන්ස් එකේ අත්දැකීම සිහි කරගන්න. අරමුණ විතරක් නෙවෙයි සිහි වෙන්නේ ගැනීම සිහි කරන්න පුළුවන්. සිත යනු එහෙමයි. ඒක සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස් කියලා කියන්නේ. එතන තියෙනවා ඒ ගන්න බව ඒ බව සියල්ලක්ම ප්‍රකටයි යාට. ඒක මම ආරම්භන පාඩමේදී විශේෂයෙන් කතා කරනවා. සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස් කියලා වෙනම මාතෘකාවක් තියෙනවා. ඒ කියන්නේ ආරම්භන ග්‍රහණය. ආරම්භනේ එකක් ආරම්භන ග්‍රහණය කියන එක තව එකක්. ඉතින් ඒ නිසා ඕක අර විඤ්ඤාති වල ප්‍රශ්නයක් එහෙම එකක් නන් නෙවෙයි. මේක මේ වෙනම මෙකැනිසම් එකක් වෙනම ක්‍රියාවලියක ප්‍රශ්නයක් ඔතන තියෙන්නේ. ඒක අපි හැමෝටම සිද්ධ වෙන දෙයක්. ඉතින් ගොඩාක් අපි අවධානයෙන් හිටියොත් හොඳට සතිමත් හිටියොත් මත අමතක වීම අඩුයි. නමුත් ඒකෙන් ගැරන්ට් කරන්නේ නැහැ. සිහියෙන් හිටි පමණින් සියල්ල මතක තියනවා කියලා. ඒකට වෙන වෙන ඉන්ද්‍රිය ආදී දියුණු විය යුතුයි. අවධානය දියුණු විය යුතුයි. ඒ පුහුණුව ලැබිය යුතුයි. නැවත නැවත මනසිකාර කළ යුතුයි. ඒ වගේ ගොඩාක් දේවල් එතන සිද්ධ වෙනවා. ඒ නිසානේ රහතන් වහන්සේලා අතර පවා මතකයේ අඩු වැඩිකම් තියෙන්නේ. නැත්තම් සීල රහතන් වහන්සේට පරිපූර්ණ වෙන්නට මෙහෙම එකක් එන්නේ නැහැ. ඒතකොට ඒ නිසා මේක ලොකු පරාසයක් මේ මතකය කියන සිද්ධිය සහ අමතක වීම කියන එක තව ඊළඟට තව ෆෝල්ස් මෙමරි කියලා. වැරදි දේවල් මතකයි. මේක ලෝකේ තියෙන ප්‍රශ්න. ෆෝල්ස් මෙමරි විශේෂයෙන්ම ඔය සාක්ෂි හොයනකොට හොරුන්ට නේද? වැරදි මිනිස්සුන්ව වැරදි කට්ටියට වැරදි සාක්ෂි දෙනවා. මේක මෙයා තමයි හිටියේ. ඒ වෙලාවට යන මතක් වෙන්නේ ඒ ක්‍රමයට. එහෙම තියෙනවා. දැන් මිලින්ද ප්‍රශ්නේ තියෙනවා ඊට පස්සේ මතකය මතක් කරගන්න ක්‍රම 17ක් විස්තර කරලා තියෙනවා. කොහොමද අපිට මතකයක් පැමිණෙන ක්‍රම 17ක්. ඒ වගේ එක ලොකු මාතෘකාවක්. මම හිතනවා මම හාත්පසක් විස්තර කරේ යම් හෝ උත්තරයක් ලැබෙන්නද කියලා. ඒක මාසෙ ගොඩාක් පින්සාවිනාස් ගොඩ දැනීමක් ලැබුණා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අපි දැන් වචනයක් කතා කරනකොට අපිට චේතනාවට අනුව චිත්ත කීර්ය වායෝ ධාතු ක්‍රියාත්මක වෙලා වචී විඤ්ඤාත්යට උන සම්බන්ධ වෙලා අනුසවන වචනයක් පිට වෙන්නේ නේද? හරි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි අර හිතේ කියවෙන ඒවා කොහොමද ස්වාමීන් වහන්සේ? අර අපි නිකන් ඉන්නකොට අර හිතේ වචන පිට වෙන්නේ නැතුව ඕන තරම් එතකොට ඒව කොහොමද ස්වාමීන්? ඒක තමයි එකක් තමයි සියුම්ම පිට වෙන විතක්ක විස්තර શબ્දය කියලා අපි කතා කරපු එක. සමහරලාට අපි හිතෙන් කියවනවා. ඒකදී සද්දයක් පිට වෙන්නේ. එතන වචී විඤ්ඤාතිය සම්බන්ධ වෙනවා ස්වාමීන්? නෑ. විතක්ක විස්තර શબ્දය හටගත්තොත් සියුම් શબ્දය මහා අටුවාවේ කියනවා ඒක විඤ්ඤාතිය නැහැ කියලා. ඒක පාලි අටුවාව ප්‍රතික්ෂේප කරනවා විඤ්ඤාතියක් තිබිය යුතුයි කියන එක. ඒක අර සියුම් શબ્දය සම්බන්ධයෙන්. ඉතින් ඒක සම්බන්ධයෙන් ওই විදිහට තමයි විස්තර යන්නේ. නැත්තම් අර හුදු શબ્දයක් පිට නොවි. ඒ කියන්නේ සමහර නිකායවන් කිව්වා හුදු හිතීම් මාත්‍රේම શબ્දයයි කියපු නිකායක් හිටියා. ඒ කතාවස්තේ ප්‍රතික්ෂේපිතයි ඒක. විතක්ක විස්තර શબ્දය විතක්ක විස්තර මාත්‍රේම શબ્දයයි කියපු කට්ටිය. සමහරු කියන්නේ શબ્දේ විපාකයේ શબ્දයක් කියලා. ඒ වගේ ඒක තියෙනවා ඒ රූප සම්බන්ධයෙන් එක මත. මම ඒකේ පොඩි හැඳින්වීමක් කරන්නම් මේ පාඩම් මාලාව මේ කියන්නේ රූපේ සම්බන්ධයෙන් අවසාන එනකොට. මොනවද මේ නිකායන්තරගතව තිබිච්ච රූපේ සම්බන්ධයෙන් සමහර මති සහ කොහොමද මේක ගලාගෙන ආවේ කියන එක. එහෙම නැතුව එතන දැන් අපි කල්පනා කරන දැන් මම හිතනවා මෙහෙම කියනවා කියලා හිතනකොට ඒ වෙලාවේ શબ્දයක් හට ගන්නවා කියලා එකක් නැහැ. අනිවාර්යෙන් શબ્ද හට ගන්නව නැහැ. ගොඩාක් ඒ විතක්ක වේගේ දරා ගන්න බැරුව શબ્දයක් පිට වෙන්නට පුළුවන්. සනන්ත එතන එහෙම හිතේ කතා වෙන්නේ කොහොමද සම්මා? ඒකේ සිතවිලිනේ ඉතින්. කතාව කියන්නේ ඉතින් අර සිතවිලි වලින් ඕන දෙයක් මවන්න පුළුවන්. මතක් වෙනවා. එතන කවුරුත් කතා කරන්නේ නැහැ ඇතුලේ. කතා කරනවා වගේනේ ඒක වෙන්නේ. සිතවිල්ලක්. ඒක අරමුණු අරගෙන ඒ විදිහට හිත මෙයා වෙනවා. වැඩ කරන්නේ හිතෙන් මරන්න පුළුවන්, ගහ ගන්න පුළුවන් හිතෙන් නේ. මෙහෙම ගහනවා මෙහෙම ගන්නවා. ගාත කියනකොට සම්මන්ද වචන පිට නොවනට ඔක්කොම අර හිතෙන් කියන්න පුළුවන් නේද? ඒ කියන්නේ අදහස් කරේ මොකක්ද ඒකෙන්? නේද අපි ඉතින් විශ්වගතව කියන වචන පිට නොවෙත් අපිට මනසින් ඒක කියන්න පුළුවන් සම්මන්ද අපේ වචන පිට නො පුළුවන් ප්‍රශ්නයක් නැහැ. පිට කරා කියලාත් ප්‍රශ්නයක් නැහැ, පිට නොකරා කියලාත් ගැටලුවක් නැහැ. එතකොට අද එතන සිතුවිලිද ස්වාමීන් වහන්සේ ඒ කියවීමෙත් වෙන්නේ ඔව් ඉතින් සිතවිලි නැතුව මොනවත් ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ නේ. කායික වාචික ක්‍රියාවක් වෙන්න සිතවිල්ල තියෙන්න එපේ. අනිවාර්යෙන් ඉතින් කායිකව වචනයක් උච්චාරණය කරනවා නම් කායික ක්‍රියාවක් සිද්ධ කරනවා නම් වාචසික වචනයක් උච්චාරණය කරනවා නම් ඒ හැමතැනම සිතවිල්ලක් තිබිය යුතුමයි. කර්මය වෙන්නේ වචනේ නෙවෙයි. කර්මය වෙන්නේ
කායික ක්‍රියාව නෙවෙයි. කර්මය වෙන්නේ චේතනාවයි. එකකින් අපි හිතන්න හොඳ නෑ හිතෙන් හිතලා දන් දීම සහ කායිකව දන් දීමත් එකමයි කියලා නෑ. එහෙම ගන්න. ඒක වෙනස් සම්පූර්ණ. ඒ කියන්නේ හිතෙන් හිතුවා කියලා දානයක් දෙනවා කියලා ඒක දානයක් වෙලා නෑ. මොනවද මම මෙහෙම දන් දෙනවා කියලා. ඇත්තටම දානයක් කයින් දිය යුතුයි. ඒකට තමයි ඒක නියම දානයක් බවට පත් වෙන්නේ. ඉතින් එතනදී තේරුම් ගන්න ඕනේ එකම සිතවිල්ල නම් පහළ වෙන්නේ සමාන කර්මනේ කියලා නෑ වෙනස්නේ. අයි කාය විඤ්ඤාති ඇති කරවලා මුළු කය හොලවනකොට ඇතිවන සිතේ බලය වැඩි. සිත දෙකම ඥාන සම්ප්‍රයුක්ත සෝමනස් සිතක් වෙන්න පුළුවන්. මම හිතින් හිතනවා. නමුත් ඒ හිතෙන් මේ කය නැගිට්ටවලා ගිහිල්ලා දන් දෙනකොට ඒ සිතේ බලය වැඩි. ඒ ක්‍රියාසාධක චිත්තයක්. එතන සමහර කෙනෙක් හිතනවා හිතෙන් හිතීම මාත්‍රේ උපාලි සූත්‍රයේ තියෙනවානේ මනෝද්වාරේ මනෝදණ්ඩේ ප්‍රබලයි කියලා. ඒක වෙනම එකක්. එතනදී උනේ නිගණ්ඨ ශාස්ත්‍රවරුන්ගේ අදහස් තිබුණේ කාය දණ්ඩේ ප්‍රබලයි කියලා කියන්නේ දැන හෝ නොදැන මොකක් හරි ක්‍රමයකින් දැන් දන්නේ නැතුව කූඹියා පෑගුණත් ඒක පාපයක් කියන එක. හුදු කායික ක්‍රියාවම පාපයක් කියලා සාර්ථකතනේ උනේ. ඒ නිසානේ අර පිහද යනවා කියලා කියන්නේ. බුදුරණස් දේශනා කරන්නේ එහෙම නෙමෙයි චේතනාව තිබිය යුතුයි. ඉතින් උන්වහන්සේ එතන පෙන්නනවා මනසේ තියෙන ප්‍රබලත්වය අරගෙන. ඒ ප්‍රබලත්වය පෙන්නවා කියලා අපි හිතුවොත් එහෙම මම සිතින් දානයක් දීම සහ සැබවින්ම කයින් ක්‍රියාත්මක වෙලා දානයක් දීම. නැත්තම් මේ ගුරුවරයෙක්ගේ කුටියක් පිරිසිදු කරනවා හිතෙන්. ඇත්තටම කියලා පිරිසිදු කරන දේ ගත්තම ප්‍රබල වෙන්නේ ඇත්තටම කියලා පිරිසිදු කරනවා. ඒක තමයි ප්‍රබල වෙන එක. අපි කියනවා තිලෝක විජය රජුරෝ මානවයේ දානයක් දුන්නානේ. ඒක සැබෑ දානයක් නෙවෙයි ඒක. සැබෑ දානයක් වෙන්නේ Taman සන්තක වස්තුව වෙන කෙනෙකු සිතේ පරිත්‍යාග විය යුතුයි. Taman සන්තක වස්තුව වෙන කෙනෙකු සිතින් පරිත්‍යාග විය යුතුයි. ඒක තමයි දානයේ තියෙන නිර්වචනය. අපේ ඒක ටීකාවල හම්බ වෙන්නේ. දානය යනු Taman සන්තක වස්තුවක් වෙන කෙනෙකු වෙනුවෙන් පරිත්‍යාග වෙන්නට ඕනේ. ඉතින් Taman සන්තක වස්තුවක් නැති කල්හි දානයක් දෙන්නට බෑ අපිට. ඉතින් ඒ නිසා මේ කායිකව කය නැගිට්ටවලා ගිහිල්ලා ඒ ක්‍රියාව සිද්ධ කරනකොට ඒ සිතේ බලය, ප්‍රබලත්වය, ශක්තිය සියල්ල වැඩි. මොකද ඒ සිතට පුළුවන් වුණා මේ කය නැගිටවන්න. ඒ සිතට පුළුවන් වුණා මේ විඤ්ඤාති ඇති කර. ඒක අභිධර්ම ක්‍රමයෙන් විස්තර කරන්න පුළුවන්. සිතේ නම සමාන වෙන්න පුළුවන්. නම සමාන වුණා කියලා සිතේ ප්‍රබලත්ව සමාන නැහැ. සෝනන්ස එතකොට වන්දිනකොට වුණත් අපි වචනය උච්චාරණය කළ සම්දනා කළ වඩා හොඳයි වඩා සුදුසුයි. ඒකෙන් අනිවාර්යෙන් මෙහෙමයි දැන් ඉතින් හිතෙන් බුදුගුණ වඩන වගේක් කරනකොට ප්‍රබල හිත පහළ වෙන්න පුළුවන් නිස්සබ්දව කරනකොට වචනෙන් කියනවට වඩා. ඒතර මේ සමාධි මට්ටම් එහෙම ප්‍රබල වෙලා. ඉතින් දෙකෙන්ම වෙලා තියෙන එකකින් වෙලා තියෙන බුදුගුණ මනසිකාරයක් එකකින් බුදුගුණ සජ්ජායනාව. මේ විපාක දෙකක් හම්බ වෙන්නේ. බුදුගුණ මනසිකාරයෙන් ලැබෙන විපාක එකක් බුදුගුණ සජ්ජායනාවෙන් ලැබෙන විපාක එකක්. දැන් බුදුගුණ සජ්ජායනාවකින් සමහරලාට මිහිරි හඬක් ලැබෙනවා. සුවඳවත් කටක් ලැබෙනවා. ඒවා ලැබෙන්නේ නැහැ සජ්ජායනා කර මාත්‍රේ. මනසිකාර කර මාත්‍රේ. ඒ නිසා මේකෙන් ලැබෙන විපාක ආදී ගොඩක් වෙනස් නානත්ත. මේක සමාන කරන්නට හොඳ නැහැ. අර සමහර වෙලාවලට අපි සිත සමානයි කියලා සියල්ල සමාන කරන්න හදනවා නෑ. ඒක කායද්්වාරයට ආපු ගමන් වෙනම ස්ට්‍රීම් එකක් එතන තියෙනවා. වචීද්්වාරයට ආපු ගමන් වෙනම ක්‍රමයක් එතන තියෙනවා. මනෝද්්වාරය යනකොට වෙනම ක්‍රමයක් එතන වැඩ කරන්නේ. ඉතින් තුනටම මනස අවශ්‍ය බව ඇත්ත. නමුත් විපාක ලැබෙන්නේ කර්මයට අදාළ විපාක ලැබෙන්නේ ඒ කායික ක්‍රියාවේ හැටිත් බලපානවා. දැන් උදාහරණයකට කුළු ගෙඩියක් අරන් ඔලුවට ගැහුවොත් ගහලා මැරුවොත් බොහෝ වෙලාවට අපේ පොත්වල තියෙන විදිහට ඔලුවට වැදිලායි මැරෙන්නේ. නිකන් නෙමෙයි මැරෙන්න පුළුවන් නිකන් වෙලා. නමුත් ඔලුවට පහර වදින. ඒකට කියනවා මේ කරපු කර්මයට කර්ම සරික්ක විපාකය. ඒතර අර කර්ම සමංගීතාවයේ ඉතිරි වෙනකොට ඒ කරපු කායික ක්‍රියා ආදී ඒ ස්වභාවත් එක්ක ඉතිරි වෙලා තියෙනවා. අර එක තැනක තියෙනවානේ නේද? බෝසතාණන් වහන්සේ සරියුත් සානන්සේ ඉන්නකොට උල තියෙනවානේ සරියුත් සානන්සට. වරදකට වගේ අහුවෙලා නිරපරාදී තාපසයෝ දෙන්න. එතකොට උල තියන්න බැරි වෙනවා. බලන්නේ කර්මයේ හැටි. දැන් උල තියන්න බැරි වෙනවා. මොකක් මේක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ දිවසින් බලනවා මොකද්ද හේතුව කියලා. බලද්දී කර්මයක් තියෙනවා. හැබැයි ඒ කර්ම වෙලා තියෙන්නේ මැස්සෙක්ට උලකින් ඇනලා. ඒ විපාකය දැන් මතුවෙලා. ඒක වළක්වන්න බැරි විපාකයක් දැන්. මැස්සෙක්ට උලකින් ඇනලා හැබැයි ඇනලා තියෙන එක උල වර්ගයකින්. දැන් මේ කර්මයේ විපාක දෙන්න එනකොට ඒ උල් වර්ගයේම තමයි බහින්නේ ඇඟට. හැමතිස්සෙම මේක වෙනවා කියන්න බෑ. දැන් මේ වෙලාව උන්වහන්සේට තේරෙනවා. මේ උලක් නැතුව බහින්නේ නැහැ. වෙන උල් වලින්. ඊට පස්සේ උන්වහන්සේ කියනවා සොල්දාදුවන්ට ඔකට මට උල තියන්න ඕන නම් අන්න අහවල් ಜಾතිය ගහෙන් උල තියන්න ඕනේ. දැන් බලන්න මේ කර්මය මේක බහිද්දා රූපයක්. ඒකේ තියෙන গুপ্ত ස්වභාවය ඒකයි. කිසිම සම්බන්ධයක් නැහැ නේ චේතනාවට. ලැබිච්ච අහුවෙච්ච උලකින් ඇනලා තියෙන්නේ මේ මස්සට. ඔය තෝර යන්නේ නැහැ නේ මේ අහවල් උලෙන් කියන. තිබිච්ච උලකින් අනින්න ඇති. නැත්තම් ඒ උලක් හදාගෙන ඉන්න ඇති. ඒකෙන් අනින්න ඇති. ඉතින් එතකොට ඒ දෙහෙටම බස්සන්න වෙන්නේ ඇඟට. ඊට පස්සේ බහිනවා. ඊට පස්සේ අන්තිමට මැස්සා උල කඩාගෙන යනවා. ගිහලා බේරෙනවා මැස්සා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ එනවා.
එනකොට තමන්ගේ ගෝලයා උලේ තියලා. ඊට පස්සේ බැලුවම කියනවා මැරෙන්නේ නැහැ. මොකද මැස්ස කඩාගෙන ගිහිල්ලා අන්තිමට මුළු ඇඟ කඩාගෙන උන්වහන්සේ එළියට එනවා. ජීවත් වෙනවා මැරෙන්නේ නැහැ. ලොකු දුකකටපත් වෙනවා. මට මතක හිටියේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ওই ජාතක මට හොඳයි කතාව මතක. සමහරලාට ඒකේ චරිතාපදාන සහ පොඩි සිද්ධි වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ওই විදිහට ඒ කර්මය කියන එක ඒ වගේ අර හුදු චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියනකොට හරි චේතනාව තමයි කර්මය. නමුත් එපමණකින් සියල්ල අවසන් නැහැ. ඒක ලොකු මාතෘකාවක්. අවසරයි ස්වාමීන් වහන්සේ බයත් හිතෙනවා ඇත්තටම මේ කතාව අහලා. සෝනන්ද වහන්සේගේ බුදුගුණ භාවනාවේදී ඉඳන් සපෝය දවසට විඥානත්‍ත්‍ති වශයෙන් සත්‍යදරුමුද කියලා එක විඥානත්‍ත්‍ති කියන්නේ විඥානයේ පවතින තැන් කියන එකනේ. ඔව් සත්‍යදරුම් කියන එක. අයි ඒකත් නෑ ඒකත්ත කාය ඒකත්ත සංඤී ඒකත්ත කාය නානත්ත සංඤී කියලා බෙදීමක් තියෙනවනේ. ඒක තමයි විඥානත්‍ත්‍ති කියලා කියන්නේ. ඒකත්ත කාය ඒකත්ත සංඤී එකම සමාන කයක් සමාන ප්‍රතිසන්දි සංඥා ප්‍රතිසන්දි සිතක්. ඒකත්ත කාය නානත්ත සංඤී. ඒතොර ඒකත්ත කාය ඒකත්ත සංඤී වෙන්නේ විශේෂයෙන්ම තෘතිය ධ්‍යාන බ්‍රහ්මතලේ ඉඳන් ඉහළට. සියලුම කනිට්ටව දක්වා ඒකත්ත කාය ඒකත්ත සංඤී. ඒකත්ත කාය නානත්ත සංඤී එකම කය හැබැයි සංඥා නානත්වයක් තියෙනවා. ඒ තමයි ဒုတိ ය ධ්‍යාන බ්‍රහ්මතලේ. මොකද හේතුව ඒකට පංචක නාය ක්‍රමයෙන් දෙවනි ධ්‍යානයේ සහ තුන්වෙනි ධ්‍යානයේ කියන දෙකෙම උපදින්නේ ඒ ဒုတိ ය ධ්‍යාන බ්‍රහ්මතලේ. චතුර් ධ්‍යාන බ්‍රහ්මතලේ. එතකොට හැබැයි රූපේ සමානයි කියනවා. ප්‍රථම ධ්‍යාන තලයෙන් එහාට රූපේ සමානයි. එකම ලෝකේ ඉන්න අය රූප ඒ ලෝක තුනේ සමාන නැහැ. යට පල්ලෙහායට උඩයි පේන්නේ නැහැ. නමුත් එකම ලෝකයක රූප සමානයි. කොහොමද දන්නේ වුණොන් අඳුරගන්නේ? ඉතින් ලොකු සමානකමක් තියෙනවා. මොනවා හරි ලොකු අර හැඩේ සමානකමක් වෙන්න ඇති. සර්ව සම්පූර්ණ සමාන බව නෙවෙයි වෙන්නේ. ඉතින් එතකොට ඔවුන්ට ප්‍රතිසන්දි සංඥා දෙකක් තියෙනවා රූපකය එක වගේ. ඒකට කියනවා ඒකත්ත කාය නානත්ත සංඤී. නානත්ත කාය ඒකත්ත සංඤී. නානා කයවල් එකම ප්‍රතිසන්දි සංඥාව. ඒක ප්‍රථම ධ්‍යාන බ්‍රහ්මතලේ. ඒකට කයවල් වෙනස් කියලා කියනවා. සංඥාව එකම ප්‍රථම ධ්‍යානෙ. ඒ වගේම සතර අපායයි. ඒ අපාය හතරටම මේක වළංගුයි. ඒ අපාය එකම ප්‍රතිසන්දි සංඥාව තියෙන්නේ උපේක්ඛා සාගත සම්තිරණ සිත අකුසල විපාක. හැබැයි නානා කයවල්. නානත්ත කාය නානත්ත සංඤී වෙන්නේ දෙවියන් මනුෂ්‍යයන් කියලා. ප්‍රතිසන්දි සංඥාත් නානයි. මොකද පහළ වෙන්න පුළුවන් මහා විපාකාට උපේක්ඛා සාගත සම්තිරණ කුසල විපාකයේ කියන සිත් 9 සහ කයවල් නානයි. ඊට පස්සේ උතන තියෙනවා ඊට පස්සේ හතරයිනේ. ආකාසානංචායතන සංඤී විඥානංචායතන සංඤී ආකින්චඤ්ඤායතන සංඤී. එතකොට මේ තමයි සංඤී. ඒ කියන්නේ ඒක රූපයක් නැහැ ඒ බවවල. ඒ නිසා ඒක නානත්ත කාය කතාවක් නැහැ සංඤී විතරයි දැක්ුවේ. ඒතර ඒ වගේ අරූප තල 3යි. ඒතර 7යි. නමුත් මේකට 31 තලයේම අයිති නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේක සත්ත්ව විඥානට්ඨිතිය දේශනා කරලා අන්තිමට දේශනා කරනවා මේ විඥානට්ඨිතිය 7යි ද්වේ ආයතනානි. ආයතන දෙකයි. මොකක්ද ඒ ආයතන දෙක? සම්පූර්ණ රූප විතරක් තියෙන අසඤ්ඤ සත්‍යයයි. සිත පමණක් පවතින ඇතයි අතිශයම ඇතයත් නොකීමට තරම් ඇතයයි කීමට තරම් නුසුදුසු නැතයයි කීමටත් නොහැකි නේව සංඥා නා සංඥායතනෙ. කියන මේ දෙකත් එකතු කරලා තමයි අපි 31 තලය හදන්නේ. විඥානට්ඨිති 7යි ආයතන 2යි. තිරුවන් සරණයි හාමුදුරනේ. මට මේ අමතර හැඟීමක් ආවා. අපේ සමහර හාමුදුරුවෝ අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය ඇතුලේ තියෙන සිංහල අලුත් අවුරුද්ද ගැන මේ විවේචන කරනවානේ නේ. නැකත් ඕන නෑ. ඒව මේවා. ඉතින් මට හිතුණා ඔබ වහන්සේගේ ওই වේදේශනාවත් එක්ක අපි ත්‍රිලක්ෂණය සම්බන්ධ කරගෙන ඇයි අපි ඒක තව ටිකක් දිරිමත් නොකරන්නේ අපේ ඔය පුණ්‍ය කාලේ අපි කැම බීම ගන්න නැතුව අපිටත් හොඳට ඒ විදිහට මේ දරා ගැනීම හැකියාව එහෙම ඉන්න පුළුවන් ඔය මේ ඒ කියන්නේ අනිත්‍යතාවය ත්‍රිලක්ෂණය මෙහි කරගෙනම මට මේ ඒක ගැන මට ඒ කියන්නේ එක විදිහක කනගාටුවක් දැනුනේ අපේම සිංහල හාමුදුරුවෝ එක කොටාශයක් ඒක හෙලා දකින්නවා ඒක නොකරන්න දිරිමත් කරනවා දැක්කහම දැන් මම ඉන්නේ පිටරටක. ඉතින් මම ගොඩක් වෙනත් ජන වර්ග ආගම් වර්ග මිනිස්සු එක්ක වැඩ කරනවා. ඒගොල්ලන්ගේ තියෙන කැපවීම මට පේනවා මේ මුස්ලිම් අය මම විශේෂයෙන් මම දකින්නේ ඒගොල්ලන් ওই ෆාස්ටිං ඉන්න කාලවල සම්පූර්ණ ඒගොල්ලන්ගේ මේ රස්සාවක් හරියට කරගෙන ඒක මත මේ ඒගොල්ලන්ගේ මොකක් හරි මේ විශ්වාසය පිළිපදිනවා. ඉතින් ඒක මට හිතුණා දැන් අපේ ධර්මයෙන්වත් ඒකත් පැහැදිලි කරන්න පුළුවන්. මේ මිනිස්සුන්ගේ තියෙන ඒ ශ්‍රද්ධාව ඒගොල්ලන්ගේකට වක්තිය හරි ශ්‍රද්ධාව හරි ඒ ඇතුව ඒගොල්ලෝ මේ
ඒ ෆාස්ටිං කාලේ මාසයක් විතර සමහරලාට සමහරලාට මේ මිනිස්සු නයිට් ඩියුටි උනත් කරනවා ඒවා මේ දරා ගන්න ඒගොල්ලන්ගේ භක්තිය වෙනවා. ඉතින් ඇයි අපේ හාමුදුරුවරුත් ඒ විදිහට අපේ ත්‍රිලක්ෂණයෙන්ම මේක ගැන දිරිමත් කරන්නේ නැතුව අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට උරුම මේ සිංහල අලුත් අවුරුද්දේ නැකත් වලට අරහන් දීම මොකද කියලා මට නිකන් මේ කනගාටුවක් එක්ක මම මේ කතා කරන්නේ හාමුදුරනේ මේ ඔබ වහන්සේට තේරුම් ගන්න පිංසිත් දෙන බොහෝම අධ්‍යයති දේශනා මාර්ගයෙන් අහන්න පටන් ගත්තා. දරුවන් සන්නයි. ඒ කියන්නේ මෙහෙමයි ඉතින් ඒක භික්ෂුන් වහන්සේ කෙනෙක් වශයෙන් මම ඉතින් ඒකට සාමාන්‍යයෙන් තියෙන චාරිත්‍ර වාරිත්‍ර නේද? ඒ චාරිත්‍ර වාරිත්‍ර වලට අපි මගේ පෞද්ගලික දැකීම අත ගහන්න යන්නේ නැහැ. ඒක අපේ වසඟේ තියෙන දෙයක් ලෙස සලකන්නේ නැහැ මම. සමාජයේ තියෙනවා නම් සම්මතයන්, සමාජ සම්මතයන්. ඒ සමාජ සම්මතයන් පෞද්ගලික මං කියන්නේ බිඳින්න හොඳ නැහැ. සමාජ සම්මතයන් බිඳින්න හොඳ නැහැ. ඒ කියන්නේ අකුසල නොවන දේවල් න ะ. බුදුරයන් වහන්සේ වුණත් ඒවට අත ගහන්න ගිහිල්ලා නැහැ. ඒ චාරිත්‍ර වාරිත්‍ර කුල මේවා තියෙන ඒවා. භික්ෂු කුල කියන මං කියන්නේ කුලයෙන් කරන පීඩනය ආදී ගැන උන්වහන්සේ ඒක නිග්‍රහ කරනවා. ඒ මොන හරි සමාජ සිස්ටම් එකක් තියෙනවා නම් ඒකට ලොකුවට අත ගහන්න නැති චරිතයක් තමයි බුදුවරයෙක් කියලා කියන්නේ. සමාජය වෙනස් කිරීමක් කරනවා දර්ශනයක් දීලා. ඊට පස්සේ සමහර ඒවා වල තියෙන අර්ථය දැන් දිශා වන්දනාව අර්ථවත් දිශා වන්දනාවක් බවට පත් කරානේ. සිංහල සූත්‍රයේදී මංගල ටික අර්ථවත් මංගල. මංගල ඒ වලින් හරියන්නේ නැහැ කියලා ඒවා නිග්‍රහ කරා විතරක් නෙවෙයි. ඒක නිග්‍රහ කරන ඒක පල්ලෙහාට දාලා දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල වලින් යමක් වෙන්නේ නැහැ කියලා විතරක් කිව්වේ නැහැ. මේක තමයි මම මංගල කියන්නේ කියලා අර්ථවත් දෙයක් දුන්නා ලෝකෙට. සිංහලෝවාද සූත්‍රයේදී දිශා වන්දනා කරනකොට ඒ දිශා වඳිනවා කියන එකෙන් මේක තමයි සැබෑ දිශා වන්දනාව කියලා කිව්වා. ඒ විදිහේ හැමතිස්සෙම දර්ශනයක් දෙනවා උන්වහන්සේ. අරක නවත්තන්න මේක නවත්තන්න මේකට කියන තැනට උන්වහන්සේ එනවා අඩුයි. ඉතින් මම පෞද්ගලිකව මේ වගේ චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා නම් මිනිස්සු ළඟ අහිතකර නොවන දේවල්. දැන් සත්ව ඝාතනයක් වගේ එකක් වෙනවා නම් මොනවා හරි හේතුවක් උඩ ඒක වර්ණනා කරන්නේ ප්‍රශංසා කරන්නේ නැහැ. ඒක වළක්වන්නට උද්ඝෝෂණ කරනවද නැද්ද කියන එක ඒක වෙනම සිද්ධියක්. ඒක භික්ෂුවකට ගැළපෙන තැනක තියෙනවා කියලා මම හිතන්නේ නැහැ පෞද්ගලිකව. නමුත් ඒ වගේ සමාජ සිද්ධාන්ත තියෙනවා නම් ලෝකයේ අහිතකර නොවන ඒවා අනුගමනය කරා කියන එක තුලින් සමගිය වර්ධනය වීම ඊට පස්සේ ඔබතුමී කිව්වාගේ අපිට ඒ වලට තවත් අර්ථයක් ගැබ් කරවන්නට පුළුවන්. ඒ අර්ථයක් ගැබ් කරවලා තවත් ඒක තුලින් මේ මොන හරි අර්ථයක් දෙන්න පැත්තමට එන්න පුළුවන් නම් ඒක වඩාම හිතකරයි සමාජයට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ භික්ෂුව අනුගමනය කරන මට්ටමින්ම ගිහියා අනුගමනය කළ යුතුයි කියලා අපි හිතුවා. එමනම් ගිහි පැවිදි දෙකේ වෙනසක් නැහැ. මම පෞද්ගලිකව ඉන්න අදහස් තමයි. ඉතින් ධර්මය අපි කියලා දෙනවා මේක තමයි. සා විශේෂයෙන් ඒක ඒකට ෆෝස් කරන ගතිය මගේ පෞද්ගලිකව හරි අඩුයි. මේක කළ යුතුයි කරන්න ඕනේ කියන දේ. තියෙන එක අපි කියන එක කරන්නේ. කැමති කෙනා ඒක අහලා කැමති කෙනා ඒක පිළිගනි. කැමති කෙනා අනුගමනය කරයි. මොකද අපිට එහෙම මිනිස්සෙක් කියලා වෙනස් කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒක ගොඩාක් හේතු සාධක තියෙනවා. අපි කියනවා දැන් උදාහරණයකට අපි කියමුකෝ මිනිස්සෙක් දැකලා මාළු මරන්න එපා කියලා අපි කියනවා. එහෙම කරපු අය ඉන්නවා රහතන් වහන්සේලා පො අනුකම්පාවෙන්. එයාගේ මාරු මරන්න එපා කියලා කියනවා කාට හරි. ඒකට ප්‍රශ්නයක් වෙනවා. එයාගේ පවුල නඩත්තු කරන්නේ කොහොමද? එයාට ලැබෙන රැකියාව මොකක්ද? වගේ ප්‍රශ්න ගොඩක්. අපි අර සාංශාරික බය නිසා එක්කෙන්ද උදාහරණයකට සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ වැද්දා එනකොට උන්වහන්සේ සිවුර දාලා කුටියට යනවා. වැද්දා ඒකට වැඳලා ගියා. උන්වහන්සේ ආවේ නෑනේ වැඩිකම් කරන්න එපා. ඕක නවත්තන්න. ඕක පව් කියලා කියන්න ගියේ නෑ උන්වහන්සේ. සමහර වැද්දෝ මස් පූජා කරලා තියෙනවා. ඒතකොට මේ වැද්දට කිව්වන්න ගියේ නෑ ඕක නවත්තන්න කියලා. මොකද උන්වහන්සේ දන්නවා සමහර අයට කියලා නවත්තලා ඇති. දැන් නන්ද කුමාරයා බලෙන් එක්කන් ගිහලා මහන්නවා. ඒතකොට දකින්නවා මේක කරන්න පුළුවන්ද බැරිද කියන සිද්ධාන්තය. ඒකනේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේට දොස් තිව්වේ. හැමෝටම සිල් දෙනකොට. මේ ගැළපෙන්නේ නැහැ. මේක සාරිපුත්ත ඉස්සරත් ඕක වැඩේ කරා. ඕක සාර්ථක නෙවෙයි කියලා දොස් තිව්වනේ. ඒක ප්‍රශංසාවක් නෙවෙයිනේ කරේ. ඒතකොට ඒකෙන් තේරෙනවා උන්වහන්සේ කොහොමද මේ සමාජයත් එක්ක ගනුදෙනු කරන්න කියලා. එතකොට ඒක මම පෞද්ගලිකව දකින්නේ භික්ෂුව තේරුම් ගන්න ඕනේ යාගේ සීමාව කියන එක. මම මෙහෙම ඒක අර්ථ කරන වචනේ ටිකක් සැර වෙන්නට පුළුවන්. ඒ සීමාව තමයි අපිට ඉන්ෆ්ලුවන්ස් කරන්න පුළුවන් කවුද, බැරි කවුද? දැන් ගෙදර තාත්තා අම්මට සමහරට කියන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒකෙත් තියෙන සීමා මට්ටම් තියෙනවා. සහෝදර සහෝදරියට කියන්න පුළුවන් මට්ටම්. ශිෂ්‍යයෙක්ට කියන්න පුළුවන් මට්ටම් තියෙනවා. Tamanට අපිටත් අපි Tamanට තමන්ම හදාගන්න එකම කොච්චර අමාරුද නේ? ඒක ඔක්කොටම වඩා අමාරුයි තමන්ගේ තියෙන අඩුපාඩු හදා ගන්නවා කියන්නේ. ඒක කොච්චර අමාරු දෙයක්ද? එහෙම ඇතිකල්හි
ඒකෙන් කියන්නේ අවවාද අනුශාසනා දෙන්න බෑ කියන එකවත් නොදිය යුතුයි කියන එක නෙවෙයි. ඒකේ සීමාව මායිම අපි තේරුම් ගත යුතුයි. සහ ඒ වගේ දේවල් අපි කියනකොට සමාජයකට අපි ගොඩාක් පරිස්සම් වෙන්නට ඕනේ. ඒකෙන් එන ඉෆෙක්ට්ස් මොනවද කියලා. මේ ඉෆෙක්ට් එක මොකක්ද කියලා. ඒතකොට ඒකෙන් කියන්නේ මස් මරන්න සත්තු මරන්න කියන එක අනුමත කරනවා කියන එක නෙවෙයි. ඒ වගේ ඒක අපේ වසඟෙන් බාහිර තියෙන දේවල් ගොඩාක් තියෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට ඔබතුමිය කියන අර්ථයට ඒ කියන්නේ ඒකත් එක්ක එකඟ වෙනවා කියන එක නෙවෙයි මට කියන්නට ඕනේ. මගේ පෞද්ගලික අදහස ඒ වගේ සමාජ ක්‍රමවේදයන් තියෙනවා නම් අහිතකර නොවන අකුසල නොවන ඒවට යන්න දෙන එක තමයි මම පෞද්ගලිකව සිද්ධ කරන්නේ. සහ ඒවට යම් අර්ථයක් ගැබ් කරන්න පුළුවන් නම් ඊටාම ලස්සනයි. උදාහරණයකට නොකා ඉඳීමෙන් හොඳ ඉවසීමක් පුරුදු කරනවා අර කිව්වා වගේ දෙයක් කරන්න පුළුවන්. ඒක හරි ලස්සනයි ඒ සිද්ධිය. බොහොම පිං හැමදෙරණිය වහන්සේ හරි තැන ඉන්නවා කියන මට බොහොම සතුටුයි. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ පළවෙනිම මාතාවගේ ප්‍රශ්නයට උත්තර දෙන වෙලාවේදී පැවසුවා මේ භවංග චිත්තයට යමක් ආපాత වුණාම ඒක පවතිනවා කියලා. ඒක මට තේරිච්ච විදිහ වැරදිද දන්නේ නැහැ. නෑ ආපాత වෙලා පවතිනවා කියලා කිව්වේ නෑ මම. විස්තර කරලා ඉන්න ප්‍රශ්නේ අහන්න කලින්. ඒකෙන් අදහස් කරේ භවංග සිතට මේක ආපాత වෙලා තියෙනකේ භවංග සිත මේකත් එක්ක ලොකු පහසුවෙන් ඒකට යන්න පුළුවන්. භවංගයට ඉක්මනට සම්බන්ධ වෙනවා. ආපాతගත වෙලා තියෙනවා කියන එක නෙවෙයි මේ අදහස් කරේ. එන ඉතින් කියන්න පුළුවන් ගැටිලා තියෙනවා කියලා. නමුත් ඒක නිකන් අර කියන්න මම ඒක අර්ථකථනය කරන්නේ ඒකට ආවර්ජනා කර සැනින් ඒකට ඉක්මනට ආපాతගත වෙනවා. යොමු වෙලා ඒකට යොමු වෙලා තියෙනවා. ඔව් කියන්න. භවංග චිත්තය කියන ස්වාමීන් වහන්සේ ප්‍රතිසන්දියයි භවංගයයි තුතියයි එකයි කියලානේ අපි ඉගෙනගෙන තියෙන ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපිට භවංගයටත් බලපෑමක් කරන්න පුළුවන් ද යමක් එක දිගට කරනකොට ඒක බහුලීකృత කරනකොට භවංගයට යම් කිසි බලපෑමක් වෙනවද ස්වාමීන් වහන්සේ? භවංගයට බලපෑමක් වෙලා කියලා කියන්නේ භවංගය ඒ අපේ චිත්ත සන්තතියම අරමුණු වලට කිට්ටු වෙලා කියන එක. ඒ කියලා තියෙන්නේ. භවංගය වෙනස් වුණා කියලා කිව්වේ නෑනේ මම. එහෙම කියන්න බෑ. අමාරුයි ඒක. එහෙම කියන්නේ කිව්වොත් කර්ම වෙනස් කරන්න එපා. භවංගය මෙහෙමයි දෙකක් තියෙනවා. භවංගයේ තියෙනවා මෙච්චර ධාරිතාවයක්. ධාරිතාව කියන්නේ හැකියාවක්. අපි යොදාගෙන තියෙන අපේ චර්යාවේ හැටියට මෙතන ඉන්නව වෙන්න පුළුවන්. එතකොට අපි පුරුදු කරලා කටපාඩම් කරන ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් අපිට. එතකොට වෙන්නේ භවංගය දියුණුනා නෙවෙයි. භවංගයේ උපරිම ධාරිතාවය අපි යොදාගත්ත වෙනවා. තේරුණාද? ඒ කියන්නේ දැන් සමහරලාට අපිට ඉතා පිරිසිදු භවංගයක් තියෙන. නමුත් සමහර අකුසල පුරුදු නිසා, වැඩ වේවා නිසා අපි ඒ ගැඹුරු පිරිසිදු භවංගයෙන් වෙන්නට තියෙන අර්ථය සිද්ධ වෙන්නේ නැහැ අපි ළඟ. අයි තියෙන්නේ ජෝති තම පරායනෝ කියලා. ඉතා වටිනා උප්පත්ති ලැබලා සමහර අය අවසන් වෙනවා දුක්ඛිත තැන්වලදී. මහදන සිටුවරයාගේ භවංගයට නේද? නිර්වාණය අවබෝධ කිරීමට අරිහත් මාර්ගයේ උපදින්නට උපනිශ්‍රේ වෙන භවංගයක් තිබුණේ. නමුත් අවසන් වුණේ කොහෙද? නිරේක. ඒ නිසා යාට ඉතින් මේ මහණ වුණා නම් සමහරට ඉතා විශිෂ්ට ගණයේ කෙනෙක් වෙන්න තිබුණා. නමුත් අන්තිමට භවංගෙන් ඈත් වුණා නෙවෙයි කියලා කියන්නේ. භවංගේ තිබුණා නම් යම් හැකියාව, ඒ කියන්නේ භවංගෙන් යන්න ගන්න තිබුණා යම් ප්‍රයෝජනයක්. ඒ ප්‍රයෝජනේ අරගෙන නැහැ. ඒතකොට සමහරලාවට අපිට සමහරලාට පුරුදු කරාට පස්සේ යම් හැකියාවල් දියුණු වෙනවා කියලා. ඒකෙන් කියන්නේ භවංගේ දියුණුනා නෙවෙයි. ඒතර භවංගේ නෙවෙයි සියල්ල තියෙන ජවන සිතුත් ඔක්ක විස්තර කරන්නට ඕන. ඕක විස්තර කරන්න නම් අපි භවංග කෘත්‍යය, ජවන කෘත්‍යය, ආවර්ජන කෘත්‍ය කියන තුනම අරගෙන මෙතන විස්තර වෙන්නට ඕන. දැනට ඒක අපි විස්තර කරගමු. ඒක විස්තරයක් තියෙනවා. කොහොමද අපේ හැකියාවන් දියුණු වෙන්නේ? ජවන සිත් අනුසාරයෙන් එහෙම කියනවා. ඉතින් ඊට පස්සේ භවංගයේ තියෙන ගුණාත්මක භාවය අඩු වැඩි වීමක් කියලා එකක් වෙන්නේ නැහැ තේරවාදයට. ඒක කර්මයේ විසා තීරණය වෙනවා නේද? එතකොට අපිට පුළුවන් එකම දේ තමයි අපේ භවංගයෙන් ගන්න තියෙන උපරිම තැනට යන්න. හැබැයි භවංගය නිසා භවංගයේ යම් දේවල් සීමා වෙලා තියෙනවා. නමුත් අපිට පුළුවන් ඥානෙ දියුණු කරන්න. ඉහළට. ඥානෙ දියුණු හැබැයි ඒකේ සීමාවක් තියෙනවා. ඒ කියන්නේ අපිට කවදාවත් කොච්චර උත්සාහ කරත් අද බුදු වෙන්න බෑ. ඒ වෙස්සන්තර ආත්ම භාවයේ ප්‍රතිසන්දියෙන් බුදු වෙන්න බෑ. එහෙමනේ කියන්නේ. වෙස්සන්තර ආත්ම භාවයේ ලැබු ප්‍රතිසන්දිය බුද්ධත්වයට සුදුසු ප්‍රතිසන්දියක් නෙවෙයි ඒක. සිද්ධාර්ථ ගෞතම ප්‍රතිසන්දිය තමයි සුදුසුම් ප්‍රතිසන්දිය. බුදු වෙන්නේ. ඒ නිසා මේ භවංග සිත කියන එකේ තියෙනවා ලෙවල්ස්. ඒක නිසා ඒක සාමාන්‍යයෙන් උස් පහත් දාන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපේ දැනුම සීමා වෙනවා කියලා. අපිට පුළුවන් දැනුම දියුණු කරන්න තියෙන මට්ටමට වඩා උපන් මට්ටමට වඩා අනිවාර්යෙන් ඉහළට යන්න පුළුවන්. හැබැයි ඒකේ යම් සීමාවක් තියෙනවා. ඒ සීමාව තීරණය වෙන්නේ තමන්ගේ පෙර සසරේ උපනිශ්‍රය පාරමී සහ භවංග හිතේ තියෙන හැකියාව. ඒ නිසා තමයි සතෙක්ට දියුණු කරන්න පුළුවන් නුවණේ මට්ටමක් තියෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ ද්වි හේතුකයට කවදාවත්
නිවන් දකින්න බෑ ඒ භවයේදී කියලා. පැහැදිලි වෙන්නම් ඒක චිත්ත පාඩමේදී කෘත්‍ය 3ක් ඕක මිශ්‍ර වෙනවා. කෘත්‍ය විස්තර කරන් යනකොට. එතනදී ඕක පැහැදිලි කරනවා. ඔය කියන්නේ යාව ජීවම් පිචේ බාලෝ පණ්ඩිතම් පෛරුපාසති නසෝ ධම්මං විජානාති දබ්බී සුපරසං යතා කියලා ඔය ගාතාව කියන්නේ ඒ දුර්වල භවංගය අරමුණු කරා. අතනදී වෙලා තියෙන්නේ භවංග මුළු චිත්ත ප්‍රවාහයේම භවංගයේ සහිතවම විශේෂයෙන් භවංගයේ යම් යම් අරමුණු වලට කිට්ටුණා. ඒ භවංගයේ ගුණාත්මක භාවය අඩු වැඩි වුණා කියන එක නෙවෙයි. දැන් බල්ලන්ට එහෙමත් පුළුවන් සමහර අය මතක් කරවලා චිම්පන්සින්ට එහෙම. ඒකෙන් සරණයි ස්වාමීන් වහන්සේ. මට ජරතා කියන එක ගැන වෙන කල්පයක් තිබුණේ. ඔව්. දැන් වහන්සේ කිව්වේ දැන් තිතියේ තමයි රූපය ශක්තිමත් ඒක පළවෙනි චිත්තක්ෂණයේ රූපේ ශක්තිමත් කියලා සාමාන්‍ය වශයෙන් ගන්න. එතකොට දැන් ජරතා කියනකොට ඒ රූපේ තිතියේදී විදකම එක වගේම පවතිනවා. නැත්නම් ඒකේ අර තවදුරටත් උපාද ඒක වෙනසක් ඇති වෙන්නේ නැද්ද ඒකට මම තමයි මට තියෙන ගැටලුව සම්මත මට තේරුම් ගන්න. ඒකේ මෙහෙමයි දැන් ඔතන හැමතිස්සෙම කරුණු දෙකක් අපි හිතන්නට ඕනේ. රූපයක් හට ගන්නකොට රූපය හටගෙන යනකොට මේකයි ප්‍රත්‍යායත්ත භාවයේදී ගොඩාක් පැතිකඩ කීපෙම සාකච්ඡා කරයි මම. සියුම්ම තැනක් මේක. දැන් ඔන්න රූපය හට ගන්නවා. මේක හට ගන්නකොට ඩයග්‍රෑම් එකට ගත්තොත් මට ගන්න වෙන්නේ මෙතන නම් 0 මේ වගේ තැනකින් පටන් ගන්නවා හැමතිස්සෙම. බිඳුවේ ඉඳලා ක්‍රමානුකූලව පටන් ගැනීමක් කියලා එකක් නැහැ ඇත්තටම. එක පාට තමයි පහළ වෙන්නේ. ඒතර මෙතන හැමතිස්සෙම ප්ලස් බවක් තියෙන්නේ. මේක වර්ධනයක් මේක එක පාට. ඒ නිසා මේකේ වර්ධනයක් තමයි විය යුතු. නමුත් ඇයි මේ කර්ව් එක කෙලින් යන්නේ නැතු? මේ කියන්නේ මේ මම පවතින්නේ රූපයේ පැවතීමේ හැකියාව. මේ තමයි මේ ලේකාව. මේ තමයි කාලය. T. මේ පැවතීමේ හැකියාව. ඒක නම් ගැලපෙන්නේ නැහැ කමක් නැහැ. හැකියාව කියලා. ability හරිනේ. එතකොට මේක එන්න මේ පැත්තට වක්‍ර යන්නේ. ඇයි මේක කෙලින් යන්නේ නැතුව මේ පැත්තට ගියේ නැත්තේ? ජරාව කියන ධර්මතාවයේ බලපෑමට මෙයා ලක් වෙනවා. හැමතිස්සෙම උපන් මොහොතේ පටන් මෙයාට මෙහා පැත්තට ප්‍රතිවිරුද්ධ බලවේගයක් තියෙනවා. එතකොට මේ වර්ධන වේගය යම් වෙලාවක නතර වෙනවා. මේ කාලයට තමයි අපි කියන්නේ උත්පාද කාලය කියලා. වර්ධන වේගය පැවතිච්ච කාලය. රූපේදී වෙන්නේ මොකද්ද? මෙතනදී තව අතිරේක ප්‍රත්‍ය ටිකක් එකතු වෙනවා. ඒ නිසා එක පාට මෙයාගේ බලය ඉහළ යෑමක් සිද්ධ වෙනවා. හැබැයි මේ අවස්ථාවේදීත් ජරතාවෙන් ඉෆෙක්ට් වෙන ගතිය නැතුව නෙවෙයි. ජරතාව තිබුණ නැත්තම් මෙයා මීට වඩා ප්‍රබල වෙන්න ඕන. මීට වඩා ප්‍රබල විය යුතුයි. නමුත් මෙයා මෙතනින් නතර වෙනවා. ජරතාව නොතිබුණා නම් උපකල්පනය ලෙස ලිව්වොත් ජරතාව නොතිබුණා නම් මෙතනට යා යුතු තැන මෙයා මෙතන නතර වුණේ ඇයි? ජරතාව තිබිච්ච නිසා. අතන්ට යන්න තිබිච්ච එක. ඊට පස්සේ නැවතත් ජරතාවට ලක් වෙන නිසා මෙයා එන්න දුර්වල වෙනවා. මේ රූපාණයෙන් ජරතාවේ බලපෑම. ඊට පස්සේ යම් වෙලාවක ඇවිල්ලා එක වෙලාවකදී මේක දුර්වල වෙලා ජරතාවෙන් කොන්ස්ටන්ට් ඒකාකාරීව මේක සිද්ධ වෙගෙන යනකොට අරනේ මෙයා දුර්වල වෙන නිසා තවත් ඩයග්‍රෑමයක් මේකට එන්න ඕනේ. එක පාට මෙයාගේ නැතිවීමක් සිද්ධ වෙනවා. එක පාට මෙයා සම්පූර්ණයෙන් වේගයෙන් නැති වෙලා වේගෙන් දුර්වල වෙලා එක පාට මෙයා නැති වෙනවා. මෙතනින් යා නෑ යා. මේ තමයි අර නැති වෙන මොහොත. මේ තමයි ඇති වෙන මොහොත. වේගෙන් දුර්වල වෙච්ච කාලයට කියනවා බංග අවස්ථාව කියලා. බංග කාලේ, බංග ක්ෂණය. මම මේක සමානව ඇඳලා නැහැ. නමුත් ඒක සමානයි.
භංග කාලය. මේ තමයි තිති කාලය. හරිනේ. එතකොට මෙතන හැමතිස්සෙම ලොකු ප්‍රතිරෝධයකට මෙයා ලක් වෙති. ඒ ප්‍රතිරෝධය තමයි ජරාව කියලා අපි කතා කරන්නේ. ජරා ධර්මතාවය. නැත්නම් ජරා අග්නිය. ඒක ධර්මතාවයක්. මේකට බලපෑමක්. මේ බලපෑමට ලක් වෙච්ච නිසා මේ රූපයේ තියෙන දුර්වල වෙන බවටත් අපි කියනවා ජරාව කියලා. මේ පල්ලෙහාට යන බවට. ඒකටත් අපි ජරාව කියලා කියනවා. ඉතින් ඒ නිසා මේ මුළු ගමනේදීම එයා ජරාව නැමැති ධර්මතාවයෙන් බලපෑමට ලක් වෙනවා. පැහැදිලිවද ડોක්ටර්? කොහොම පින්සම්මිනාස මම ඒකට හිතාගෙන හිටපු ඒක ස්වභාවය වෙනසක් ඇති වෙනවා කියන්නේ. කොහොම පින් හොඳට තේරෙනවා. හරි. එතකොට මම ඒක හෙට කරන්න අනිත් දවසේ. ස්වාමීනාස් කියනවා මේකට ආචේ උපචේ ඇඩ කරන්න කියලා. දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ ආචේ ගන්න උපචේ කියන එක ගන්නම. ආචේ උපචේ කියන ආරම්භයනේ. එතකොට මේ තමයි ಜಾතිය. ಜಾති රූපය කියන්නේ මේ අවස්ථාවේදී. මේකට තමයි ජරතා කියලා කියන්නේ. මේකට තමයි අනිච්චතාව. අනිත් ක්‍රමය තමයි මෙතන්ට විතරක් ඒක මම අනිත් දවසේ කරන්න ඊට පාඩම. මෙතන්ට කෙලින්ම අපිට කියන්න බෑ ಜಾතිය කියලා. මේ කෙලවරට කියත හැකි මේ මොහොතට කියත හැකි අනිච්චතාව. මේ මුළු කතාවට ජරතා ඔය ක්‍රම දෙකටම ඕක විස්තර කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ මෙතන ඉස්සුවේයි මේ පියකුඩ තියෙන තැන උඩට ගත්තේ කොහොමද? මේක උනේ රූපේ තිතියට පැමිණෙනකොට රූපයට ලැබෙනවා ප්‍රත්‍ය කිහිපයක්. මොනවද ඒ ප්‍රත්‍ය කිහිපය? පච්චාජාත ප්‍රත්‍ය, තේජෝ ධාතුවෙන් ලැබෙන උපකාරය, ඕජා රූපයෙන් උපකාරය සහ කර්මජ රූප වලින් උපකාරය. ඒ නිසා තමයි ජරතාව පවතින කල්හිත් මෙයාගේ බලය වැඩි වුණේ. හැබැයි ජරතාව නොතිබුණා නම් මෙතෙන්ට යා යුතු එක්කෙනා මෙතනින් නතර වෙන්නේ ජරතාවේ තියෙන බලය නිසා. අවසරයි ස්වාමීන් වහන්සේ. සර්ණයි ධම්ම යමකේදී ඔව් අහනවනේ ස්වාමීන් වහන්සේ එතෙන්දී කියනවා මේ කුසල ධර්ම සහ අකුසල ධර්ම නිරුද්ධ වෙනකොට අභ්‍යාගත ධර්ම නිරුද්ධ වෙනවා. ඔව්. එතන සර් එතන අභ්‍යාගත ධර්ම හට ගැනීමක් නෑ නේද? හට ගැනීමක් නැහැ. නමුත් නිරුද්ධ වෙනවා කියලා කියනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් එතන මුලින්ම හිතුනේ දැන් අපි දන්නවා අභ්‍යාගත ධර්ම කියනකොට එක්කෝ විඤ්ඤාති රූප වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කලින් හටගත්ත චිත්තජ රූප වෙන්න පුළුවන් කියලා තමයි මට හිතුනේ. එතකොට හිතුණා දැන් ඔය දැන් විඤ්ඤාණ අපි ගත්තොත් එහෙම දීපංච විඤ්ඤාණවලදී එහෙම චිත්තජ රූප ඇති වෙන්නේ නැහැනේ. එතකොට ඒ වගේ විඤ්ඤාණ හට ගන්න චිත්තක්ෂණ 17කින් කුසල සිතක් ඇති වෙලා නිරුද්ධ වෙන්න බැරිද වගේ කියලා ප්‍රශ්නයක් වගේ ඇති වුණා. කොහොමද ස්වාමීන් වහන්සේ අපි ඒක තමයි ඒක සාමාන්‍යයෙන් කියන්නේ කලින් සම්ප්‍රදායන කූලෝ කියන්නේ කලින් හටගත්ත චිත්තජ රූප නිරුද්ධ වෙනවා කියලා කියන්නේ. ඒ වෙලාවේ. ඕක තමයි මූල ටීකාවේ තර්කය. මිරස්පත් කරගන්න තිබුණා වූ කුසල සම්භාරය තව තවත් ධර්මඥාන භාවනාඥාන දියුණු කර ගැනීමටම හේතු වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත් මේ කුසල සම්භාරය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාදු සාදු සාදු